මේ තියෙන්නේ අවකලනය. අපිට ශ්‍රිතයක් දෙනවා x වර්ගය ධන 2x කියලා. හරිද? අපි ඒක අවකලනය කරාම අපිට උත්තරේ එන්නේ 2x ධන 2 කියලා. හැබැයි අනුකලනයේදී වෙන්නේ ඕකේ අනිත් පැත්ත. අනුකලනයේදී වෙන්නේ මේ ක්‍රියාවලියේ අනිත් පැත්ත. අපිට දෙන්නේ මෙන්න මේ ශ්‍රිතය. ඒ කියන්නේ අවකලනය කරපු ශ්‍රිතය තමයි අපිට දෙන්නේ. හරිද? මම මේක මෙතනින්ම ලියන්න ලේසියට 2x ධන 2. මේ ශ්‍රිතය තමයි අපිට අවකලනය කරන්න තියෙන්නේ. හරිද? ඔන්න ඔය ශ්‍රිතය අපිට අවකලනය කරන්න තමයි තියෙන්නේ. එතකොට උත්තරේ එන්නේ x වර්ගය ධන 2x. බලන්න. මේ අවකලනය කරන හැටි මම ඉස්සරහට කියනවා. මම දැන් මේ මුලින්ම අර අවකලනය අනුකලනය අතර සම්බන්ධතාවය කියලා දෙන්න තමයි මේක ගත්තේ. හරිද? අපිට මොකක් හරි ශ්‍රිතයක් අවකලනයේදී දෙන්නේ x වර්ගය ධන 2x කියලා. හරිද? ඒක අවකලනය කරාම එන උත්තරේ තමයි මේ තියෙන්නේ. 2x ධන 2. මේක අපේ කලින් පාඩම. හරිද? අද පාඩම තියෙන්නේ අපිට දෙන්නේ අවකලනය කරපු එකක්. හරිද? ඒ කියන්නේ අපිට දෙන්නේ මොකද්ද? f' x. මේකනේ අපිට දෙන්නේ. අපි ඒක කන්වර්ට් කරන්න ඕන. මෙතන ඉන්නේ fx. අපිට දෙන්නේ මෙන්න මේ ශ්‍රිතයනේ. f'(x). හරිද? මේ තියෙන්නේ මොකද්ද? අවකලනය කරපු එක. එතකොට මේක වෙලා f'(x). අපිට ඒක කන්වර්ට් කරන්න කියලා තියෙන්නේ මේ ශ්‍රිතයේ මුල් ස්වරූපයට. ඒ කියන්නේ fx විදිහට තමයි මේක කන්වර්ට් කරන්න තියෙන්නේ. හරිද? මෙන්න මේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ අනුකලනය කියලා. හරිද? අනුකලනයේදී වෙන්නේ මොකද්ද? අනුකලනයේදී වෙන්නේ යම්කිසි අවකලනය කරපු ශ්‍රිතයක් අපිට ලබලා දෙනවා. හරිද? ඒ ලබලා දෙන ශ්‍රිතය අපි මුල් ස්වරූපයට ගන්නවා. දැන් ඒක අවකලනය කරලානේ තියෙන්නේ. අවකලනය කරලා තියෙන නිසා අවකලනයට කලින් තිබ්බ විදිහට තමයි මේකෙන් ගන්නෙ. හරිද? ඒ ගන්න ක්‍රියාවලියට තමයි අපි කියන්නේ අනුකලනය කියලා. හරිද? එතනට වෙනකන් තේරුණාද? දැන් ඇහෙනව නේද මව? හරි තේරුණා. දැන් අපි එනවා මේකේ පළවෙනි අනුමාත්‍රකාවට. හරිද? ඒකේ තියෙන්නේ අනිශ්චිත අනුකලනය කියලා. අනිශ්චිත අනුකලනය. අනිශ්චිතයි. අනිශ්චිතයි කියන්නේ මොකක්ද? අවිනිශ්චිතයි වගේ තේරුමක්නේ තියෙන්නේ. ඒ කියන්නේ අපි හරියට දන්නේ නැහැ මොකද්ද තියෙන්නේ කියලා අපි හරියට දන්නේ නැහැ. මොකක් වෙයිද කියලා දන්නේ නැහැ. සිදුවීම අවිනිශ්චිතයි. අපි එහෙම කියනවනේ. අවදානම අවිනිශ්චිතයි නේද? ඒ වගේ දැන් මෙතනත් තියෙන්නේ ඒ වගේ දෙයක්. අනිශ්චිත එක අපිට කියන්න පුළුවන් අවිනිශ්චිත කියලා ඕනනම් කියන්න. හරිද? අපි නිකන් ලේසියට හදාගන්න මේක අවිනිශ්චිත කියලා. එතකොට අවිනිශ්චිතයි නම් අපි මොකක් හරි දෙයක් ගැන හරියට දන්නේ නැහැ. හරිද? ඔන්න ඕක මතක තියාගෙන දැන් මේ පාඩම අහගන්න. හරිද? දැන් අපි කිව්වනේ අවකලනය කරද්දී අර ඉස්සර ශ්‍රිතෙන් ගන්නකම මම දැන් කතා කරන්නේ මේ අනුකලනය ගැන අවකලනය ගැන පටල ගන්න එපා. හරිද? මෙතන බලන්න x වර්ගය ධන 2x කියලා අපිට ශ්‍රිතයක් දුන්නා. හරිද? අපි ඒක අවකලනය කරාම අපිට හරියටම කියන්න පුළුවන් මේ දෙක නේද? 2x ධන 2 කියලා. නේද? මේ ශ්‍රිතය අනුකරණය කළා මේක හරියට අපි කලින් ගත්තා. හැබැයි මෙහෙම ශ්‍රිතයක් આવොත් බලන්න. x වර්ගය ධන 2x ධන
2යි. අලුතින් ඇඩ් කරේ මොකද්ද? මෙන්න මේ ධන 2 කියන එක. හරිද? එතකොට දැන් මේ පද දෙක අපි අවකලනය කරන්න දන්නවනේ නේද? එතකොට 2x ධන 2යි. මෙතන තියෙන්නේ මොකද්ද? නියතයක්. අවකලනය බිඳුවයි. නේද? ඕනම නියතයක අවකලනය බිඳුවයි. මෙතන 2 වෙනුවට 1.5 තිබ්බයි. 1 බෙදීම 3 තිබ්බයි. 4 තිබ්බයි. මේ ඕනම විදිහේ දෙයක් තිබ්බත් මේ ඕනම විදිහේ කොන්ස්ටන්ට් එකක් මෙතන තිබ්බතින් එහෙම ඒ ශ්‍රිතය අවකලනය කරලා එන උත්තරය ඇවිල්ලා බිඳුව. ඒ කියන්නේ මේ නියතයක අවකලනය බිඳුවයිනේ. නේද? අර මම කලින් කිව්වා අපිට අවකලනය කරපු ශ්‍රිතයක් දෙන්නේ. මෙන්න මේ ශ්‍රිතය තමයි අපිට දෙන්නේ. මේක මේ පැත්තට හරවන්න ඕන. නේද? අපේ මුල් ශ්‍රිතය මොකද තිබ්බේ? ධන 2නේ තිබ්බේ. මෙන්න මේ ධන 2 කියන එක තමයි තිබ්බේ. මේකනේ තිබ්බේ ධන 2. හරිද? මෙතන තිබ්බේ ධන 2. හැබැයි මෙන්න මේ බිඳුව කියන කෙනා මෙතන අපි කොන්ස්ටන්ට් එකේ මේ අවකලනයනේ මෙතන තියෙන්නේ. මේ කොන්ස්ටන්ට් එකේ අවකලනය ආයෙ රිවර්ස් කරොත් එහෙම අනිත් පැත්තට හැරෙව්වොත් එහෙම මෙතනට එන්න ඕන අවකලනය කියන්නේ මුල් ශ්‍රිතේ එන්න ඕන මොකක් හරි ඉලක්කම කොන්ස්ටන්ට් එකක් නේද? හැබැයි මේ කොන්ස්ටන්ට් එක අපිට හරියටම කියන්න පුළුවන්ද? අපිට මේ ශ්‍රිතය දෙන්නේ නැහැ. හරිද? මේ ශ්‍රිතය දෙන්නේ නැතුව තමයි මේක අවකලනය කරන්න කියලා කියන්නේ. බලමු. 2x ධන 2යි මේ බිඳුවක් මම මෙහෙම ලියනවා ඔයාලට කියලා දෙන්න ඕනේ. හරිද? ඉන්ටිග්‍රේට් කරන්න කියනවා x විශේෂයෙන්. එතකොට ඔන්නහම උත්තරයක් තමයි එන්නේ. හරිද? මේ බිඳුව අනුකරණය කරාම හරියට එන උත්තරය අපිට කියන්න පුළුවන්ද? හරියට එන උත්තරය අපිට කියන්න බෑ. ඇයි කියන්න බැරි? මේ බිඳුව එන්නේ කොන්ස්ටන්ට් එකක් අවකලනය වෙලා. හරිද? ඕනෑම කොන්ස්ටන්ට් එකක අවකලනය බිඳුවයි. එතකොට අපිට කියන්න පුළුවන්ද මේ බිඳුව ආවේ හරියටම 2කින්. හරියටම 1.5. එහෙම කියලා කියන්න පුළුවන්ද? අපිට එහෙම කියන්න බෑ. මොකද අපි මේ ශ්‍රිතය දන්නේ නැහැ. අපිට මේ ශ්‍රිතය දෙන්නේ නැහනේ. අපිට දෙන්නේ මේක. මේ නියතයක අවකලනය බිඳුවයි කියන සංකල්පයෙන් තමයි මෙන්න මේ අනිශ්චිත අවකලනය කියන එක හැදෙන්නේ. හරිද? නියතයක අවකලනය බිඳුවයි. මේ බිඳුවයි අනිත් පැත්තට හරවන්න එපා. කොහොමද ආවේ කියන එක. එතකොට එන්න ඕන උත්තරේ නියතයක් විදිහට. හැබැයි අපි නියතය දන්නේ නැහැ. නියතය අපිට හරියට කියන්න බෑ. මොකද හැම නියතයකම අවකලනය බිඳුවක් වෙන නිසා. ඒක නිසා අනිශ්චිත අනුකලනයේදී. හරිද? මම මේ ටික මකනවා. අනිශ්චිත අනුකලනයේදී. හරිද? අනිශ්චිත අනුකලනයේදී යම්කිසි ශ්‍රිතයක් අනුකරණය කරාම හරිද? ඒ එන ශ්‍රිතයට උත්තරය එනවනේ. ඒ උත්තරයට ධන c කියලා කැලලක් එනවා. මේ ධන c කියලා කියන්නේ මොකද්ද? කොන්ස්ටන්ට් එක. අපි කොන්ස්ටන්ට් එක හරියට දන්නේ නැහැ. ඒක නිසා හැමතිස්සෙම අගට එන උත්තරයට මේ +c කියන එක දානවා. හරිද? අනිශ්චිත අනුකලනයේදී අපි හරියටම දන්නේ නැහැ කොන්ස්ටන්ට් එක කීයද කියලා. ඒක නිසා අනිශ්චිත අනුකලනයේදී යම්කිසි ශ්‍රිතයක් අනුකලනය කරාම ඒන උත්තරේ දැන් මේ තියෙන උත්තරේනේ. ඒ උත්තරේ විදිහට එන ෆන්ක්ෂන් එක. ශ්‍රිතය. එතකොට ඒ ශ්‍රිතයේ අන්තිමට අපි c එකක් එකතු කරනවා. ඒ කියන්නේ කොන්ස්ටන්ට් එකක් දානවා කියන එක. හරිද? කොන්ස්ටන්ට් එක තමයි මේ c වලින් නිරූපණය කරන්නේ. මේක හැම එකටම දාන්න ඕනේ. මේක අනිවාර්යයි. ධන c කියන එක අනිවාර්යයි. හරිද? එතනට එනකන් තේරුණාද? මේ අවිනිශ්චිත අනුකලනය. හරි. මේකට උදාහරණයක් මම කරන්නම්. හිතන්න ශ්‍රිතයක් දීලා තියෙනවා 2x කියලා. හරිද? මේක අපි හිතමු f x සමානයි 2x. හරිද? අපිට කියලා තියෙනවා දැන් මේක f දැන්. අපිට දීලා තියෙන ශ්‍රිතය මොකද්ද? මෙන්න මේ ශ්‍රිතය තමයි දීලා තියෙන්නේ. 2x කියන ශ්‍රිතය. හරිද? අපිට දැන් මේක අනුකලනය කරලා ගන්න ඕන. දැන් 2x නේ තියෙන්නේ. කොහොමද උත්තරේ එන්නේ? අනුකලනය කරනවා කියලා ලියන්නේ මෙහෙම. හරිද? මොම ලියුවාම අපිට අන්තිම උත්තරේ එන්න ඕන මේ උත්තරේ හැදෙන හැටි මම කියනවා. හරිද? මේ උත්තරේ හැදෙන හැටි මම කියනවා ඉස්සරහට. මෙන්න මේ x වර්ගය ඒක එකට මොකද්ද එකතු කරන්නේ?
C. IC එක එකතු කරන්නේ අවිනිශ්චිත අනුකලනයේදී අපි කොන්ස්ටන්ට් එක කීයද කියලා හරියටම දන්නේ නැති නිසා. හරිද? ඔය ටික තමයි අවිනිශ්චිත අනුකලනයේදී තියෙන්නේ. නේද? අපි දැන් ඊළඟට යනවා ප්‍රොපර්ටිස් වලට. ප්‍රොපර්ටිස්. හරිද? අපිට ප්‍රොපර්ටිස් තියෙනවා තුනක්. ප්‍රොපර්ටිස් කීයක් තියෙනවද? ප්‍රොපර්ටිස් තුනක් තියෙනවා. ප්‍රොපර්ටිස් තුනක් තියෙනවා. හරිද? එතකොට මේ මෙතන ප්‍රොපර්ටිස් එකකින් කියන්නේ මොකක්ද? දැන් කට්ටියට රූල්ස් ප්‍රොපර්ටිස් පැටලෙනවා ඇතනේ. ප්‍රොපර්ටි එකකින් කියන්නේ හරිද? අපි දැන් හරි මේක කරන්න ඉස්සෙල්ලා මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. මේක ඉන්ටිග්‍රේට් කරනදී කොහොමද ලකුණ දාන්නේ කියලා. හරිද? අවා හිතන්න අපිට fx කියන ශ්‍රිතයක් දෙනවා. හරිද? මේ fx කියන ශ්‍රිතය අපිට අනුකලනය කරන්න කියලා තමයි කියන්නේ. එතකොට අපි මේක කොහොමද ලියන්නේ? අනුකලන ලකුණ. ඔන්න ඔක තමයි අනුකලන ලකුණ. හරිද? අනුකලන ලකුණ ඇතුලේ මෙන්න මේ fx කියන කෙනා ලියන්න ඕන. මොකද අපිට අනුකලනය කරන්න කියලා තියෙන මෙන්න මේ ශ්‍රිතයනේ. fx ශ්‍රිතයනේ. එතකොට එයා ලියනවා. එයා අනුකලනය කරන්න මොන විෂයෙන්ද? දැන් මේ fx කියන කෙනා ඉන්නේ x වල ඒ කියන්නේ x සහිත පද වලින් සමන්විත වෙන්නේ නේද? උදාහරණයක් විදිහට අර අපි කලින් ගත්ත උදාහරණ බලන්න. x 2x වර්ගය ධන 2x මේ බලන්න මේක fx කියලා හිතුවත් මේ හැම එකේම x තියෙනවානේ. x වල x සහිත පද වලින් මේක සමන්විත වෙලා තියෙනව නේද? මේ ධන තුනක් આવොත් ඒක කමන්නේ. මේ අපි දන්න දෙයක් නේ. මේ හැම මේ ශ්‍රිතේ සමන්විත වෙලා තියෙන x විශේෂ නේද? එතකොට අපි මොකද මේක අනුකරණය කරන්නේ? මේක අනුකරණය කරන්නේ x විශේෂ. ඒක තමයි මේ dx කියලා දාන්නේ. හරිද? fx කියලා අපේ මුල් දීලා තියෙන ශ්‍රිතය ලියනවා. ලියලා ඉවරලා ඒක වැඩි කරන්න ඕන. වැඩි කිරීමට ඩොට් එකක් ලියුවත් කමන්නේ නැතත් කමන්නේ. අපි ඒක නිකන් පෙන්වන්න විතරයි දාන්නේ. x විශේෂයෙන් තමයි අනුකරණය කරනවා කියලා කියන තමයි dx කියන එක දාන්නේ. හරිද? ඒක තේරුණානේ? දැන් යමු ප්‍රොපර්ටිස් වලට. මේ ප්‍රොපර්ටි එකෙන් කියන්නේ දැන් අපි අනුකරණය කරද්දී අපිට සමහර ශ්‍රිත තියෙනවා. ඒ ශ්‍රිත අපිට දීලා තියෙන විදිහටම අනුකරණය කරන්න බෑ. හරිද? ඒ වගේ වෙලාවකට අපිට අනුකරණය කරන්න පහසු වෙන විදිහට. හරිද? අපිට අනුකරණය කරන්න පහසු වෙන විදිහට මේක නිශ්චිත ෆෝමැට් එකකට ලියනවා. හරිද? ඕක තමයි මෙතනක වෙන්නේ. අපිට දැන් සමහර දේවල් තියෙන සමහර ශ්‍රිත තියෙනවා. සමහර මේක හැම එකටම වගේ යෙදෙනවා. හරිද? ගොඩක් වෙලාවට දැන් වෙන ශ්‍රිතය අපිට පුළුවන් ඒ කියන්නේ අනුකරණය කරන්න සූදානම් කරගන්න ඕනේ. හරිද? අනුකරණය කරගන්න සූදානම් කරගන්න ඕනේ. ඒක තමයි මේ ප්‍රොපර්ටි එකකින් කරන්නේ. අනුකරණය සඳහා සූදානම් කිරීමක්. හරිද? එතකොට අපි අපිට ඕන ෆෝමැට් එකකට මේක දාලා හදා ගන්නවා. අපිට අනුකරණය කරන්න පුළුවන් විදිහට. ඒක තමයි මෙතනදී වෙන්නේ. බලන්න පළවෙනි එක මොකද්ද කියලා. හරි. මෙතනදී කොන්ස්ටන්ට් එකක් කියලා තියෙනවා. කොහොම මේ කියන්නේ මොකක් හරි මේ k කියලා කියන්නේ කොන්ස්ටන්ට් එකකට. හරිද? යම් කිසි ශ්‍රිතයක් කොන්ස්ටන්ට් එකකින් මෙන්න මේ විදිහේ ඔන්නම පොඩ්ඩක් වැඩි වෙලා තිබ්බොතින් එහෙම. හරිද? මේ වගේ අවස්ථාවක අපි කොහොමද ඒක ලියාගන්නේ හරිය විදිහට? මේ වැඩි වෙලා තියෙන කොන්ස්ටන්ට් එක. මෙන්න මේ k කියන එක අපි එළියට ගන්නවා. හරිද? මේ ඇතුළේ ඉන්න k තමයි මෙතන මේ එළියට අරන් තියෙන්නේ. එහෙනම් මේ k අපි එළියට ගන්නවා. හරිද? එළියට අරගෙන ඉතුරු ශ්‍රිතය තියෙනනේ. ඉතුරු ශ්‍රිතය මොකද්ද? මෙන්න මේ fx කියන එක. එයාව දානවා මෙන්න මේක ඇතුළට. හරිද? ඉක්කේෂන් එකක් ඇතුළට එයාව දානවා. දාලා ඉවරලා
එයාව අනුකරණය කරනවා x විශේෂයෙන්. හරිද? මේක තේරෙන්න ඕනේ බලන්න. අපි උදාහරණයක් කරමුකෝ. 5x වර්ගයයි dx අනුකරණය කරන්න කියලා තියෙනවා. හරිද? එතකොට දැන් බලන්න මේ 5x වර්ගය. මේක පොඩ්ඩක් විහිදුවත් මෙන්න මෙතන පොඩ්ඩක් හැංගිලා තියෙනවා නේද වැඩි කිරීම. මෙන්න මේ 5 කියන එකෙන් මේක වැඩි වෙලානේ තියෙන්නේ. එතකොට අපි මෙයා එළියට දානවා. හරිද? එතකොට 5 දානවා අපි එළියට. හරිද? දාලා ඉවර වෙලා අනිත් තියෙන කට්ටිය ඉන්නවනේ. එයාලව අපි මේක ඇතුලේ ලියනවා. x වර්ගය. x වර්ගයෙන් ඉන්නේ 5 එළියට ගියාම මේ x වර්ගය කියන කෙනා x විශේෂයෙන් අනුකරණය කරනවා. හරිද? ඕක තමයි මේ ස්වරූපේ තියෙන්නේ. හරිද? මේක ලියා ගන්න විදිහින් දැන් අපි කිව්වේ. ඊට පස්සේ දැන් මේ විදිහේ මුල් ස්වරූපයක් අපිට දුන්නා තියෙන්නේ. හරිද? මෙන්න මේ වගේ ශ්‍රිතයක් අපිට දුන්නා තියෙන්නේ. අපි ඒක ලියාගන්නේ කොහොමද? මෙන්න මේ විදිහට. කොන්ස්ටන්ට් එක එළියට දාලා ඇතුලේ ඉන්න පද ටික හැම ලියනවා. හරිද? ඊට පස්සේ තමයි අපි අනුකරණය කරගෙන යන්නේ. අනුකරණය කරන හැටි රූල්ස් වලදී කතා වෙනවා. හරිද? මේක ඇවිල්ලා පළවෙනි ප්‍රොපර්ටි එක. කොහොමද අපි මේ විදිහේ ශ්‍රිතයක් දුන්නොත් එහෙම ඒක අනුකරණය සඳහා සූදානම් කරගන්නේ. ඒක තමයි මෙතනින් කියන්නේ. හරිද? ඒක තේරුණාද? පළවෙනි ප්‍රොපර්ටි එක තේරුණාද? හරි. අපි යන් දෙවෙනි එකට. මේකද කියන්නේ මොකද්ද? හරිද? දැන් බලන්න මේ හොඳට මේ දීලා තියෙන මෙන්න මේ කැලේ බලන්න. හරිද? මේ කොටස. මම අතගෙන යන කොටස බලන්න. හරිද? මේකේ ඔයාලට පේනවා ඇති මේ ධන හෝ ඍණ සහිතව. හරිද? ධන හෝ ඍණ සහිතව යම්කිසි ශ්‍රිතයන් දෙකක් එකතු වෙලා තියෙනවා. හරිද? ධන හෝ ඍණ සහිතව යම්කිසි ශ්‍රිතයන් දෙකක් එකතු වෙලා තියෙනවා. මෙතන කොටස් දෙකක් තියෙනවා. මේ කොටස් දෙක එකට තියෙද්දි අපිට එකපාර අනුකරණය කරන්න බෑ. හරිද? එතකොට අපි මේක අනුකරණය සඳහා සූදානම් කරගත්තේ මොකද කරන්නේ? මේ කොටස් දෙක වෙන වෙනම ලියා ගන්න. මේ කොටස් දෙක වෙන වෙනම අනුකරණය කරන්න පුළුවන් විදිහට අපි මේ දෙක ලියා ගන්න. ඒක තමයි මෙන්න මෙතන කියලා තියෙන්නේ. මේ බලන්න මේ ඇවිල්ලා මේකේ පළවෙනි කොටස fx කියන එක. එයාවනේ අනුකරණය කරන්න කියලා තියෙන x විශේෂයෙන් අපි ඒක වෙනම ලියා ගන්නවා. මේ බලන්න fx x විශේෂයෙන් අනුකරණය කරනවා. මැද ලකුණ මොකද්ද? ඒක ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. ඒක තමයි මෙතන තියෙන ධන හෝ ඍණ කියන්නේ. ඊළඟට දැන් මෙයාව අපි වෙනම ඉන්ටිග්‍රේට් කරා. ඊළඟට ඉතුරු වෙන්නේ කවුද? මෙන්න මෙයා gx කියන කෙනානේ. එතකොට gx x විශේෂයෙන් අනුකරණය කරන්න ඕන. ඒක තමයි මෙන්න මෙතන ලියලා තියෙන්නේ. හරිද? අපි උදාහරණයකට යමුකෝ. මේක උදාහරණය. අපිට දීලා තියෙනවා 5x ඝනය ධන x වර්ගය ඍණ 7x. එයාව ඉන්ටිග්‍රේට් කරන්න කියලා තියෙනවා. හරිද? බලන්න මෙතන කොටස් තුනක් තියෙනවා. 5x ඝනය කියන්නේ එක කොටසක්. x වර්ගය කියන්නේ තව කොටසක්. 7x කියන්නේ තව කොටසක්. මේ කට්ටිය කොහොමද සම්බන්ධ වෙන්නේ? ධන හෝ ඍණ ලකුණෙන් සම්බන්ධ වෙලා තියෙනවා. නේද? එතකොට අපි කොහොමද මේක ඉන්ටිග්‍රේට් කරන්න සූදානම් කරගන්නේ? හරිද? අන්න බලන්න මොකද කරන්න කියලා. මෙන්න මේ 5x ඝනය කියන එක. ක්‍රියාව වෙනම ගන්නවා. එයාව අනුකරණය කරන්නේ මොන විශේෂයෙන්ද? x විශේෂයෙන් අනුකරණය කරනවා. හරිද? මැද ලකුණ ඇවිල්ලා ධන. ඊළඟට ඉන්නේ කවුද? x වර්ගය. x වර්ගයත් අනුකරණය කරන්නේ x විශේෂයෙන්. එයාවත් ලිව්වා. හරිද? ඊළඟ ලකුණ ඍණනේ. මැද ලකුණ ඍණ. ඊට පස්සේ ඉන්නේ කවුද? 7x. 7x x විශේෂයෙන් අනුකරණය කරා. ඔන්න ඔක තමයි දෙවෙනි ප්‍රොපර්ටි එකෙන් කියන්නේ.
යම් කිසි ශ්‍රිතයක් අපිට අනුකරණය කරන්න දීලා තියෙන එක කොටස් වලින් සමන්විත වෙන්න පුළුවන් මෙන්න මේ ධන හෝ ඍණ ලකුණු සහිතව. එතකොට ඒ එක කොටස වෙන වෙනම ඉන්ටිග්‍රේට් කරන විදිහට අපි ලියා ගන්න ඕන. මේ උදාහරණය කරේ අපි ඒක. අපිට උදාහරණ දෙවිදේ 5x ගණනය දන x වර්ගය කියන 7x අනුකරණය කරන්න කියලා x විශේෂ. හරිද? එතකොට අපි මොකද කරේ මේ 5x ගණනය කියන එක වෙනම අනුකරණය කරා, x වර්ගය කියන එක වෙනම අනුකරණය කරනවා. 7x කියන එක වෙනම අනුකරණය කරනවා. ඒ කියන්නේ මේකේ කොටස් තුන අපි වෙන වෙනම අනුකරණය කරන්න සූදානම් කරගන්න ඕන නිසා වෙන වෙනම ලියා ගන්න. ඒක තේරුණාද? මේක තේරුණා. මෙතන මේ ප්‍රොපර්ටිස් තුනක් නෙවෙයි ප්‍රොපර්ටිස් දෙකයි තියෙන්නේ. පහ එළියට ගන්න බැරිද කියලා අහනවා. මේක මම මේ ප්‍රොපර්ටි එකේ තමයි තාම මේ කියන්නේ. හරිද? ඒ කියන්නේ අනුකරණයට සූදානම් කර ගැනීම තමයි මම තාම කළේ. අනුකරණය කරේ නැහැ තාම. හරිද? මේ අනුකරණයට සූදානම් කරගන්නවා අපි. අනුකරණය කරන්න කලින් මේක හදාගන්න අපි අනුකරණය කරන්න පුළුවන් විදිහට. හරිද? අනුකලනය නීති කතා කරනකොට මේ පහ එළියට අරගෙන මේක කරන්න කොහොමද කියලා කතා කරනවා. හරිද? අපි පළවෙනි එක කතා කරා කොන්ස්ටන්ට් එකක් තියෙද්දි මොකද කරන්න කියලා නේද? හරි. ගණන් හදද්දී ස්ටෙප්ස් කම්පල්සරි නෑනේද කියලා අහනවා. මේ මම හිතන්නේ මෙන්න මේ ස්ටෙප් එක කියන්නේ අපිට මේක ස්කිප් කරලා එකපාරට ගන්න පුළුවන් නම් කමක් නැහැ කියලා. මේ ඉතුරු වලට යන්නේ මේ ටික ඕන නිසා තමයි මම මේ පාඩම කරද්දී මේ ටික කරගෙන යන්නේ. හරිද? මේ තියෙන්නේ අපේ ප්‍රොපර්ටිස් දෙක. අපි කලින් පළවෙනි එක කතා කරා. දැන් මේ දෙවෙනි එක කතා කරා. දැන් ප්‍රොපර්ටිස් ඉවරයි. හරිද? ඊළඟට යන්නේ රූල්ස් වලට. දැන් කතා කරන්නේ රූල්ස් ගැන. හරිද? මේකෙද තියෙන්නේ කොන්ස්ටන්ට් එකක් තමයි තියෙන්නේ. දැන් අපි මේ කතා කරන්නේ ප්‍රොපර්ටිස් ගැන නෙවෙයි, කතා කරන්නේ රූල්ස් ගැන. හරිද? ප්‍රොපර්ටි එකේ කරේ අපි අවකලනයට සූදානම් කර ගැනීම. රූල්ස් වල වෙන්නේ අවකලනය කිරීම. අවකලනය කරන්නේ කොහොමද කියන එක තමයි රූල්ස් වලදී කතා වෙන්නේ. හරිද? එතකොට අපිට යම්කිසි ශ්‍රිතයක් දීලා තියෙනවා කොන්ස්ටන්ට් එකක් සහිතව. හරිද? කොන්ස්ටන්ට් එකක් සහිතව ශ්‍රිතයක් දීලා තිබ්බොත් එහෙම එයාව අනුකරණය කරන උත්තරේ මෙන්න මේ ෆෝමැට් එකට තමයි දාන්නේ. kx ධන c ස්වරූපයට. හරිද? එimhe මෙතනට ධන c ආවේ. අපි අර කලින් කිව්වේ අවිනිශ්චිත අනුකරණයේදී අපි කොන්ස්ටන්ට් එක හරියට කීයද කියලා කියන්න දන්නේ නැහැ. ඒක නිසා අපි හැමතිස්සෙම ධන c අන්තිමට දානවා කියලා අපි කතා කරා. හරිද? ඒ නිසා තමයි මෙන්න මෙතන ධන c කියන එක ඇඩ් වෙන්නේ. ඔයාලට මේක උදාහරණයක් කරද්දී තේරෙන්න බලන්න. අපි පහයි dx මෙන්න මේ කොන්ස්ටන්ට් එකක් තමයි අපිට අනුකලනය කරන්න කියලා තියෙන්නේ නේද? පහ තමයි අනුකරණය කරන්න කියලා තියෙන්නේ නේද? පහ අනුකරණය කරන්න කියලා තියෙන මොන විශේෂයෙන්ද? පහ වැඩි කිරීම dx. හරිද? පහ වැඩි කිරීම dx. එතකොට x විශේෂයෙන් අපිට අනුකරණය කරන්න කියලා තියෙන්නේ පහ නේද? එතකොට අපි මොකද කරන්නේ? මේ ස්වරූපෙට දැම්මොත් එහෙම කොන්ස්ටන්ට් එක ලියනවා. හරිද? කොන්ස්ටන්ට් එක ලියලා ප්‍රොපර්ටිස් දෙකයි තියෙන්නේ. ප්‍රොපර්ටිස් දෙකයි තියෙන්නේ. මට ඒක පොඩ්ඩක් වැරදිලා තමයි තුනක් කියලා තියෙන්නේ. ප්‍රොපර්ටිස් දෙකයි තියෙන්නේ. මේ යන පළවෙනි රූල් එක 5යි dx. හරිද? මෙතන කොන්ස්ටන්ට් එකකින් වැඩි වෙලා තියෙනවා. 5 වැඩි කිරීම dx නේ තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? මේ 5 කියන එක කෙනා ලියා ගන්නවා. ලියාගෙන ඉවරලා අනුකරණය කරන්න අපි x විශේෂයෙන්නේ. එහෙනම් x දානවා. හරිද? x දාලා මෙතනින් ඉවර නැහැ.
මෙතනට ධන c කියන එක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඇයි අපි අවිනිශ්චිත අනුකරණයේදී හරියටම දන්නේ කොන්ස්ටන්ට් එක කීයද කියලා. ඒක නිසා තමයි මේ 5x ධන c මේ c කියන එක එන්නේ. හරිද? ඍණ 7යි dx. එයාව අනුකරණය කරන්න කියලා තියෙනවා. මේ ඍණ 7 කියන එක තමයි x විශේෂ අනුකරණය කරන්න කියලා තියෙන්නේ. එතකොට මොකද කරන්නේ? ඍණ 7 ගන්නවා එළියට. ඍණ 7 ලියනවා. ඍණ 7 මේ ඍණ 7 x විශේෂ අනුකරණය කරන්න කියලා තියෙනවා. එහෙනම් අපේ උත්තරේ එන්නේ මොන විශේෂද? ඒකත් එන්නේ x විශේෂ. එහෙනම් 7 ඍණ 7යි x. අනිවාර්යයෙන්ම කොන්ස්ටන්ට් එක අගට එකතු කරන්න ඕනේ. හරිද? මේක තමයි පළවෙනි රූල් එක. ඒක තේරුණාද? පළවෙනි රූල් එක තේරුණාද? හරි. ඊළඟට යනවා දෙවෙනි රූල් එකට. මෙතනද වෙන්නේ මෙන්න මේ විදිහේ බලයක් තමයි තියෙන්නේ. බලයක් සහිත ශ්‍රිතයක්. බලයක්. ඔයාලා දන්නවනේ මේ බලයක්. ඉතින් එහෙම ලියන්නේ. ඔන්න කොහොමද ලියන්නේ? මේක ඇවිල්ලා පාදය. මේක ඇවිල්ලා බලය. මේ තියෙන සම්පූර්ණ මොකක්ද? දර්ශකය. හරිද? මේක පාදය, මේක බලය, මේක දර්ශකය. මෙන්න මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? මේක ඕන දැන්. අපිට අනුකරණය කරන්න කියලා දෙන්නේ මෙන්න මේ ස්වරූපේ එකක්. හරිද? දර්ශකයක් තමයි අපිට අනුකරණය කරන්න දෙන්නේ. මොකක් හරි බලයක් තියෙන පදයක්. පාදයක්, බලයක් මේ දේවල් අපිට මේ අඳුර ගන්න පුළුවන් නේ. මේ m කියන්නේ m කියන්නේ බලය. x කියන්නේ පාදය. හරිද? මෙන්න මේ වගේ එකක් දුන්නොතින් එහෙම අනුකරණය කරන්න. කොහොමද අනුකරණය කරන්නේ? එහෙම එකක් අනුකරණය කරන්න දුන්නොතින් එහෙම අපි මේ දර්ශකේ හැම ලියනවා. හරිද? xn එහෙමම ලියනවා. ලියලා ඉවර වෙලා මේ බලය තියනවානේ. x වල බලය උඩ එයාට එකතු කරනවා එකක්. කීයද එකතු කරන්නේ? 1යි එකතු කරන්නේ. හරිද? අපි යාට එකතු කරන්නේ 1යි. ඊට පස්සේ දැන් මේ අලුත් දර්ශකය තියෙනවනේ මෙතන හැදුණා n ධන 1. අලුත් දර්ශකය ඇවිල්ලා n ධන 1නේ. එයාගෙන් මේක බෙදන්න ඕන. හරිද? එයාගෙන් අපි මේ උත්තරේ බෙදන්න ඕන. බෙදලා ඉවර වෙලා එතනින් ඉවර නැහැ. මේ ධන c අනිවාර්යෙන් දාන්න ඕන. ඇයි ධන c දාන්නේ? ධන c දාන්නේ අනිශ්චිත අනුකරණයේදී අපි හරියටම දන්නේ නැහැ කොන්ස්ටන්ට් එක කීයක් වෙයිද කියලා. ඒක නිසා මෙතන ධන c දානවා. හරිද? උදාහරණයකට යන්න. x වල 6. x වල 6 වෙනි බලය x විශේෂයෙන් අනුකරණය කරන්න කියලා තියෙනවා. හරිද? එතකොට දැන් මේ මම දැන් කිව්ව විදිහට මොකද කරන්නේ? මේකේ අපි අඳුර ගන්න පුළුවන් දර්ශකය වෙනවා. මේ ඉන්නේ x වල 6. නේද? එයානේ මෙතන අපිට අනුකරණය කරන්න කියලා තියෙන්නේ. මෙයාගේ මේ බලයක් තියෙන ආපාදයක් තියෙන මේ දර්ශකයක් නේද? එතකොට අපි මොකද කරන්නේ? මෙයාව මෙහෙම ලියනවා. x වල 6 හැම ලියනවා. ලියලා ඉවර වෙලා මෙයාගේ බලයට අපි කීයක් එකතු කරනවද? එකක් එකතු කරනවා. එකතු කරලා එයාව බෙදනවා මෙන්න මේ හැදිච්ච අලුත් බලය. හරිද? 6 ධන එකෙන් තමයි බෙදන්නේ. තේරුණාද? 6 ධන එකෙන් තමයි බෙදන්නේ. එතනින් ඉවරද? නෑ. එතනින් ඉවර නෑ. අපි අනිවාර්යෙන් c දාන්න ඕනේ. ප්ලස් c අනිවාර්යෙන්ම දාන්න ඕනේ. දැන් මේක අපි සුළු කරනවා. හරිද? x වල 6 වෙනි බලයට එකක් එකතු කරනවා. එතකොට 7. එයා බෙදන්න ඕන 6 ධන 1 කියන්නේ 7. ධන c. මේක තමයි අන්තිම උත්තරේ. මේක තේරුණාද? මේ ගාන තේරුණාද? හරි. මේ අපි කතා කරේ දෙවෙනි රූල් එක. හරි. දැන් අපි පොඩ්ඩක් ගණන් හදාගන්න. අපි තාම කරේ රූල්ස් දෙකයි. හරිද? ප්‍රොපර්ටිස් දෙකක් කතා කරා, රූල්ස් දෙකක් කතා කරා. අපේ ලෙක්චර් එකේ දුන්න උදාහරණ බලමුකෝ. පළවෙනියට තියලා තියෙන 3යි
px අනුකරණය කරන්න කියලා. හරිද? මෙහෙම තිබ්බත් මොකද කරන්නේ අපි? 3 තමයි x විශේෂ අනුකරණය කරන්න කියලා තියෙන්නේ. එහෙනම් අපි මොකද කරන්නේ? පළවෙනි රෝල් එකට 3 හැම ලියනවා. 3 අනුකරණය කරන්න කියලා තියෙන්නේ x විශේෂ නේද? එහෙනම් 3x. අන්තිමට ධන c දාන්න ඕන. ඒක තේරෙනවද? ඒක පළවෙනි රෝල් එකේ මම කතා කරා. හරිද? ඊළඟ එකට බලන්න. x ධනය x විශේෂයෙන් අනුකරණය කරන්න කියලා තියෙනවා. මේ බලන්න මෙතන දර්ශකයක් නේ තියෙන්නේ x වල තුන්වෙනි බලය. අපි මොකද කරන්නේ? එයාව හැම ලියනවා. ලියන ඉවරලා එයාගේ බලයට එකක් එකතු කරනවා. එකතු කරලා ඒන අලුත් බලයෙන් තමයි මේක බෙදන්නේ. තුන ධනයකින් තමයි බෙදන්නේ. බෙදලා c එකතු කරනවා. හරිද? උත්තරේ කීයද? x වල 4 බෙදීම 4 ධන c. එයා තමයි අන්තිම උත්තරේ. හරිද? ඒක තේරුණාද? දැන් අපි ඔය ටිකක් වෙනස් ගන්නකට. තුනයි මූල x. හරිද? තුනයි මූල x. මෙයාව තමයි අපිට ඉන්ටිග්‍රේට් කරන්න කියලා තියෙන්නේ x විශේෂ. හරිද? තුනයි මූල x විශේෂයෙන් තමයි අනුකරණය කරන්න කියලා තියෙන්නේ. බලන්න මෙතන මේ මූල x වැඩි කිරීම 3 නේ. මේව 3 වැඩි කිරීම මූල x. මෙයාම කොන්ස්ටන්ට් එකකින් වැඩි වෙලානේ තියෙන්නේ. අපි අර පළවෙනි ප්‍රොපර්ටි එකේ එහෙම කතා කරා. පළවෙනි ප්‍රොපර්ටි එකේ කතා කරා මෙහෙම තිබ්බද එහෙම. කොන්ස්ටන්ට් එකකින් වැඩි වෙලා තිබ්බද එහෙම අපි මොකද කරන්නේ? මේ කොන්ස්ටන්ට් එක දානවා එළියට. හරිද? දැන් බලන්න අපි ආව එළියට දාමු 3. එළියට දාලා ඉතුරු ටික මම කිව්වා එහෙම ලියන්න ඕනේ කියලා. gx. හරිද? මේ 3 එළියට ගියා. ඒ 3 එළියට ගියේ පළවෙනි ප්‍රොපර්ටි එකට. මේ දැන් මේක අනුකරණය කරන්න හදා ගන්නවා. කොහොමද අපි අපිට දුන්නේ මේ ශ්‍රිතේනේ. මේ ශ්‍රිතේ අපි අනුකරණය කරන්න අපි මේක හදා ගන්නවා. දැන් අපි මේක හදාගෙන ඉවරයි. බලන්න 3 එළියේ ඉන්නවා. ඉන්ටිග්‍රේට් මාර්ක් එක ඇතුලේ ඉන්නවා. මූල x කියන එක. අපිට මේ මූල x කියන එක මෙහෙම තියෙදි ගන්න හදා ගන්න බෑ. හරිද? මෙහෙම තියෙදි ගණන් හදන්න පුළුවන්ද? බෑ. අපි මෙයාව දර්ශකයක් විදිහට හදා ගන්නවා. ඔයාලා දන්නවා. මූල x කියන්නේ x වල දෙකෙන් එකේ බලය. නේද? ඝනමූල x කියන්නේ x වල තුනෙන් එකේ බලය. කොහොම එකක් ඉගෙනගෙන තියෙනවානේ. අන්න ඒකෙන් අපි මෙතනට එනවා. හරිද? අපි මේ x කියන එක්කිනාව ඒ විදිහට ලියනවා. මූල x නේ එහෙනම් දෙකෙන් එකයි. එයාව x විශේෂයෙන් අනුකරණය කරනවා. දැන් ඔයාලට මෙන්න මේ රූල් එක මතක නෙමෙයි. මෙතන තියෙන දේ දර්ශකයක්. දැන් මේක සුළු කරගන්න පුළුවන්. නේද? එතකොට මොකද කරන්නේ? හරි. 3. මෙන්න මෙතන වැඩි කිරීමක් දානවා. දැන් මේක අපි සුළු කිරීම වලට තමයි යන්නේ. හරිද? දැන් අපි මේක සුළු කරන්න තමයි යන්නේ. 3 වැඩි කිරීම. හරිද? x වල දෙකෙන් එකේ බලයක් ඉන්නවා. හරිද? මෙතන දර්ශකයක් තියෙනවා. එතකොට අපි මොකද කරන්නේ? දර්ශකය එහෙම්ම ලියනවා. ලියලා ඉවර වෙලා ඒකට එකක් එකතු කරනවා. ඒ එකතු කරලා එන එක අලුත් බලයෙන් බෙදනවා. බෙදලා c එකතු කරනවා. හරිද? ඊළඟ ස්ටෙප් එක බලන්න. x දෙකෙන් එකට එකක් එකතු කරාම කීයද? මේ පාද සුළු කිරීම දන්නවනේ. දෙකෙන් එකට එකක් තමයි එකතු කරන්නේ. මෙහෙම තියෙද්දි එකතු කරන්න බෑ. පොදු පාදයක් ගන්න 1යි. දැන්ට 2යි. උත්තරේ 3 බෙදීම 2යි. හරිද? x වල 3 බෙදීම 2. මෙතන භාගයට එකක් තමයි එකතු කරන්නේ. එහෙනම් මෙතන උත්තරේ කීයද? 3 බෙදීම 2 ගන්න c. මෙතන 3 එන්නේ. 3 වැඩි කිරීම x 3 බෙදීම 2 බෙදීම 3 බෙදීම 2 ගන්න c. මේක තව ටිකක් අපිට සුළු කරගන්න පුළුවන්. ඔන්න බලන්න මේ සුළු කිරීම සමහරවිට පැටලෙනවා. මෙතන බලන්න මේ උඩ තියෙන 3. හරිද? මම මෙන්න මේ දෙක තව ටිකක් සුළු කරන්න පුළුවන්. ඒක ගැන තමයි කතා කරන්නේ. හරිද? මෙතන ලියන එක පේනව නේද? මේ හරිය ලියුවහම පේනවද? කවුරු හරි කියන්නකෝ මට මෙතන ලියුවහම පේනවද කියලා. මේ හරිය ලියන එක පේනවද? පේනවා. හරි. මේ 3 අපිට බෙදන්න තියෙනවා
කාගෙද බෙදන්න තියෙන්නේ? 3 බෙදීම 2කින් තමයි බෙදන්න තියෙන්නේ. හරිද? 3 බෙදීම 2කින්. මේ අපි මෙහෙම සංඛ්‍යාවල් ලියද්දි මේකේ හරය කීයයි කියලා අපි කියන්නේ? 1යි කියලානේ කියන්නේ. එහෙම ගත්තොත් එහෙම. 3 බෙදීම 1 බෙදන්න ඕන 3 බෙදීම 2කින්. හරිද? භාග බෙදීම. භාග බෙදීමේදී මොකද වෙන්නේ? මේ බෙදීම වැඩි කිරීමක් වෙනවා. බෙදීම වැඩි කිරීමක් වෙනකොට මේ එහා පැත්තේ තියෙන පදේ මේ පැත්තේ තියෙන පදේ පරස්පරය තමයි යෙදෙන්නේ. පරස්පරය කියන්නේ මේක උඩයට මාරු කරනවා. එතකොට 3 බෙදීම 2 පරස්පරය දැම්මහම එනවා 2 බෙදීම 3 කියලා. දැන් බලන්න මේ උඩ 3ට මේ යට 3 කපන්න පුළුවන් නේ. එතකොට උත්තරේ කීයද? 2යි. i3 වලින් del xp වලට වඩා මේ asus එක හොඳයි. මොකද්ද? හරි. මෙතන මේ තුනට මේ Ryzen 3 එක ඊට වඩා හොඳයි. මම හිතුවේ දැන් i3 එකක් හොයන්නේ කියලා. Ryzen 3 එක මේ i3 එකට වඩා ස්පීඩ් එකත් වැඩි, ගාණත් අඩුයි මම හිතන්නේ ඊට වඩා. මේ අර AMD ලගෙන් ගන්න ප්‍රොසෙසර් එක නිසා. කාගේ හරි මයික් එකක් ඔන් වෙලා තියෙනවා. මයික් එක ඔෆ් කරගත්තා නම් හරියි. හරි අපි යමුද යා ඔෆ් කරගන්න මයික් එක. දැන් මේ උඩ තුනට මේ යට තුන කැපිලා තමයි මෙතන දෙකක් ඉතුරුනේ. හරිද? එහෙනම් උත්තරේ කීයද? 2යි x වල 3 බෙදීම 2 ධන c. ඔක තමයි උත්තරේ. ඒක තේරුණාද? මේ ගාන තේරුණාද? ගාන හදපු විදිය තේරුණාද කියලා පොඩ්ඩක් කියන්න. හරි. ඔව්. මෙහෙම එකක් කියන්කෝ. 5 බෙදීම x වල ධනය dx වලින් ඉන්ටිග්‍රේට් කරන්න කියලා තියෙනවා. නේද? 5 බෙදීම x වල ධනය. බලන්න මේ මෙතන කොන්ස්ටන්ට් එකක් තියෙනවා නේ මේ 5. 5 කොන්ස්ටන්ට් එකක් තියෙනවා. අපිට මේක මෙහෙම ලියා ගන්න පුළුවන් නේ බලන්න. මේ x වල 3 ඉන්න යට. හරිද? අපිට ඒක ලියා ගන්න පුළුවන් 5 වැඩි කිරීම x වල ඍණ 3 බලයක් විදිහට. එයාව අනුකරණය කරන්න පුළුවන් එක්ස්ප්‍රෙෂන්. මේක ලියා ගන්න පුළුවන් නේ. මේකේ දැන් මේ යට තියෙන මේ පදය අපිට උඩට ගේනකොට මේකේ බලයේ ලකුණ වෙනස් වෙනවානේ. එතකොට x වල ඝනය උඩට යනකොට x වල ඍණ 3 බලයක් බවට පත් වෙනවා. හරිද? දැන් බලන්න මේ 5 වැඩි කිරීම x වල ඍණ 3. මෙයා ඇවිල්ලා කොන්ස්ටන්ට් එකක් නේ. අපි මෙයාව දානවා එළියට. එළියට දාලා ඇතුළේ ඉන්න කට්ටියව x විශයෙන් අනුකරණය කරනවා. දැන් මෙතන ඉඳන් දාන්න. පහ වැඩි කිරීම x වල ඍණ 3 ධන 1. මෙතන මේ ඔබ මුලින් අභාන්ස එකට හරි සොෆ්ට් ලොජික් එකට හරි ගිහිල්ලා ඔබ ගන්න ඉන්න ලැප් එකේ කොටේෂන් එකක් ගන්න ඕනේ. ඒක ලක්ෂයට අඩු නම් වැඩි වුණා ප්‍රශ්නයක් නැහැ. වැඩි වුණොත් ඒ කියන්නේ බැංකුවෙන් දෙන ලක්ෂයයි මේ උඹට ගෙවන්න වෙන ඉතුරු ටික ඒ ඔබ ගන්න ලැප් එකේ කොටේෂන් එක අරගෙන මේ තව කැම්පස් එකෙන් ගන්න ඕන ස්ටුඩන්ට්ෂිප් ලෙටර් කියලා එකක්. ඒක ගන්න තියෙන්නේ එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ තියෙන ඇප්ලිකේෂන්ස් කියලා. එතන ස්ටුඩන්ට්ෂිප් ලෙටර් කියලා තියෙනවා. ඒක රික්වෙස්ට් කරන්න පුළුවන් අපිට ඔන්ලයින්. රික්වෙස්ට් කරලා මේ දවස් දෙකෙන් එයාලා පෙන්නනවා ප්‍රොසෙසින් කියලා. එහෙම පෙන්නලා ඊළඟ සතිය වගේ පෙන්නනවා මේ රෙඩි කියලා. රෙඩි කිව්වම අපි කැම්පස් එකේ එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා ගන්න ඕන ඒක. ඒක අරගෙන මේ හිමාශ හරි. හරි. දැන් ප්‍රශ්නයක් නැහැ. හරි.
දැන් මේක ඇතුලේ ඉන්නේ x වල ඍණ 3නේ. x වල ඍණ 3 මෙතන ඍණ 3 බලයක් තමයි තියෙන්නේ. අපි යාට එකක් එකතු කරනවා. ඍණ 3ට එකක් එකතු කරනවා. හරිද? එහෙම උත්තරෙන් අපි බෙදනවා අලුත් බලය. ඍණ 3 ධන 1ෙන් තමයි බෙදන්නේ. බෙදලා c එකතු කරන්න මතක තියාගන්න. මේක අනිවාර්යෙන් දාන්න ඕන. හරිද? දැන් බලන්න. 5 වැඩි කිරීම x වල ඍණ 3ට ධන එකක් එකතු කරාම කීයද? ඍණ 2යි. ඒක බෙදනවා ඍණ 2ෙන් ධන c. අපිට මේක තව ටිකක් සුළු කරන්න පුළුවන් නේ. 5 බෙදීම එකනේ මෙතන තියෙන්නේ. එතකොට 5යි x ඍණ 2 බෙදන්න ඕන ඍණ 2ෙන් ධන c. හරිද? මේක තව මේ ඍණ ලකුණ එළියට අරගෙන ලියන්න පුළුවන්. ඍණ 5 බෙදීම 2යි x වල ඍණ 2 ධන c කියලා. හරි නේද? ඒ ගන්න තේරෙනවද? මේ ගණ හදපු හැටි තේරෙනවද? අපි තව ගන්නකඩ මෙන්න මෙයා දීලා තියෙනවා. 5යි x වල 4 වෙනි බලය මූල x වලින් බෙදලා එයාව තමයි අපිට අනුකරණය කරන්න කියලා තියෙන්නේ. දැන් මේ මෙහෙම මේ වගේ මෙහෙම තිබ්බොත් මේ මූල ලකුණු ඒ වගේ දේවල් තිබ්බොත් අපි මේක හදාගන්න දර්ශක විදියට හරිද? ඉස්සර ගානේ මේ වගේ එකක් කරා. බලන්න. 5 බෙදී 5යි x වල 4 බෙදන්න ඕන x වල මූල x මෙතන එනකොට මොකද වෙන්නේ? දෙකෙන් එකයි x කියලා අපිට ලියා ගන්න පුළුවන්. එයාව තමයි අපිට අනුකරණය කරන්න තියෙන්නේ. හරිද? හරි. මෙතන අපි දැන් ලියාගත්ත 5යි x වල 4 වෙනි බලය බෙදන්න ඕනේ x වල 2කින්. මේ x වල 2කින් එක ආවොත් මේ මූල x තමයි මේ x වල 2කින් එකේ බලයක් විදිහට ලියාගත්තේ. හරිද? දැන් මෙතනක් තියෙන x පාදකය. x පාදකය ගන්න තියෙන මෙතනක් තියෙන x වල එකක්. දර්ශක බෙදනවා. දර්ශක බෙදනකොට මොකද වෙන්නේ? දර්ශක බෙදනකොට බලය අඩු වෙනවනේ. ඒතකොට මොකද වෙන්නේ? 4න් 2කින් එකක් අඩු වෙනවා. නේද? එතකොට 8 රින 1. ඉතින් 7 බෙදීම 2යි. නේද? එතකොට අපි ලියා ගන්න පුළුවන් 5යි x වල 7 බෙදීම 2යි dx කියලා. දැන් මොකද කරන්නේ? 5 වැඩි කිරීම x වල 7 බෙදීම 2. 5 වැඩි කිරීම x වල 7 බෙදීම 2. මෙන්න මේ 5 කියන එක අපි එළියට දානවා. 5 එළියට දැම්මම ඉතුරු වෙන කවද? x වල 7 බෙදීම 2 අනුකරණය කරනවා. හරිද? දැන් මෙතන තියෙන දර්ශකයක් නේ. ඒකට මොකද කරන්නේ? x වල 7 බෙදීම 2 හැම ලියාගෙන එකට එකක් එකතු කරනවා. ඒ එකතු කරලා එන උත්තරේ අලුත් දර්ශකයෙන් බෙදන්න ඕන. බෙදලා මෙතනට c එකතු කරන්න ඕන. හරිද? මෙතන උත්තරේ එනවා 5 වැඩි කිරීම x වල 9 බෙදීම 2 බෙදීම 9 බෙදීම 2යි කියලා. හරිද? වෙන මේක අර කලින් සුළු කරා වගේ සුළු කරන්න පුළුවන් 5 බෙදන්න ඕන 9 බෙදීම 2කින්. එතකොට මේ 9 බෙදීම 2 කියන එක
මෙතන මේ 9 බෙදීම 2 කියන එකේ පරස්පර දේල් එතකොට ලියන්න පුළුවන් 10 බෙදීම 9 කියලා. හරිද? මේක තමයි මෙතන ගන්න. 10 බෙදීම 2 10 බෙදීම 9. 10 බෙදීම 9 x වල 9 බෙදීම 2 ධන c. මේක තමයි අන්තිමට උත්තරය. හරිද? ඒ ගන්න තේරුණාද? මේ ගන්න තේරුණාද? මෙතන මොකද උනේ මේ 5 වැඩි කිරීම x වල 4 බෙදීම x වල 2 එකනේ තියෙන්නේ නේද? x වල මෙතන මෙතනත් උඩ තියෙන්නේ x වල දර්ශකයක් නේ මෙතන තියෙන්නේ x වල x පාදයේ සහිත මේක. අන්තිමට නේද? ඊට පස්සේ අපි කරනවා මේ දෙක සුළු කරන්න පුළුවන් මේ x වල 4 තමයි x වල 2 එකෙන් බෙදන්න තියෙන්නේ. අපි දන්නවා දර්ශක බෙදනකොට ඒවයි බලයන් අඩු වෙනවා කියලා. x වල දර්ශක කියන්නේ සමාන පාද සහිත බල බෙදීමේදී ඒවයි සමාන පාද සහිත දර්ශක බෙදනකොට ඒවයි බලය අඩු වෙනවා කියලා අපි කියනවානේ නේද? ඕක තමයි මෙතන වෙලා තියෙන්නේ. x වල 4න් x වල 2න් එතන 4න් 2න් එකක් අඩු වෙලා තමයි මෙන්න මේ 7න් 2 එන්නේ. හරිද? දැන් මේ ෆෝමැට් එක අපි දන්නවනේ මේ 5 වර 5 වැඩි කිරීම x වල 7 බෙදීම 2 නේ තියෙන්නේ මේ 5. මෙතන කොන්ස්ටන්ට් ගන්න තියෙන්නේ. මෙයාව අපි එළියට දානවා. හරිද? දාලා අතර එන කටියව x වශයෙන් අනුකරණය කරනවා. හරිද? හරියන් බලන්න මම මේ හරියෙන් හදුවත් ඔයාලට පේනව නේද? මේ හරියෙන් හදුවත් පේනවනේ? ඔව් පේන්නේ. මම මේ ස්ටෙප් එක මම මෙතනින් හදන්න. බලන්න මොකද උනේ කියලා මෙතන. මේ 5 අපි එළියට ගත්තා. හරිද? 5 වැඩි කිරීම. මෙතන තියෙන දර්ශක බලයක් නෙමෙයි x වල 7න් 2 බලයක් නේ තියෙන්නේ. එතකොට x වල 7 බෙදීම 2 එහෙම ලිව්වා. ලියලා ඉවර වෙලා මේකට කීයක් එකතු කරන්න ඕනද? එකක් එකතු කරන්න ඕනේ. හරිද? 7 බෙදීම 2ට එකක් එකතු කරලා ඒන උත්තරය අලුත් දර්ශකයෙන් තමයි බෙදන්න ඕනේ. එදලා 100 එකතු කරන්න ඕනේ. හරිද? ඒක තේරුණාද? මෙතනට වෙනකන් තේරුණාද? ඔව් තේරෙනවා. හරි. ඊට පස්සේ දැන් මේ 7 බෙදීම 2ට එකක් එකතු කරන්න ඕනේ. ඒක මම මෙතනින් හදනවා. 7 බෙදීම 2ට එකක් එකතු කරන්න. හරිද? මේකේ පාදේ කීයද? 1යි. එතකොට පොදු පාදේ ගන්න 2යි කියන. එහෙනම් 7 මේක දෙකේ පාදයක් විදිහට හදාගන්න මේ එක දෙකෙන් වැඩි කරන්න ඕනේ. එතකොට 2යි. උත්තරේ කීයද? 9 බෙදීම 2යි. කොහොම තමයි 9 බෙදීම 2 ආවේ. හරිද? දැන් බලන්න 5යි වැඩි කිරීම x වල 9 බෙදීම 2 එක බෙදන්න ඕන 9 බෙදීම 2 ධන c. හරි. දැන් අප හැදිරියත් මෙන්න මෙතනනේ. මේක කොහොමද අර 10 බෙදීම 9 වුනේ කියලානේ නේද? ඒක වෙන්නේ මෙහෙම. දැන් බලන්න මෙතන 5යි තනියෙන් ඉන්නවා කියන යාගේ හරිය කීයද? 1යි කියන එකනේ. මම මේ හරිය ලියන වලට පේනව නේද? ඔව්. මෙතන 5 තනියෙන් ඉන්නවා කියන යාගේ හරිය 1යි කියන. දැන් මෙන්න මේ කොටස ගන්න මේ 5 තියෙන. ඔන්න ඕක. හරිද? අරගත්තාම මම මේක මෙතනින් හදනවා. 5 බෙදීම 1. මෙතන මේ තියෙන මොකද්ද? බෙදීමක් නේ. මේ තියෙන බෙදීම. එයා බෙදන්න කියන්නේ කීයද? 9 බෙදීම 2. හරිද? මම මේක දැන් කලින් කතා කරා. භාග බෙදීමනේ තියෙන්නේ. භාග බෙදනකොට මොකද කරන්නේ? මේ බෙදීම වැඩි කිරීමක් කරනවා. බෙදීම වැඩි කිරීමක් කරනකොට මේ අනිත් පැත්ත පදේ තියෙනවනේ. එහා පැත්තේ තියෙන පදේ. ඒ පදේ මෙහෙම ලියන්නේ නැහැ. මේක උඩයට මාරු කරලා ලියන්නේ.
එතකොට 2 බෙදීම 9. කොහොම තමයි ලියන්නේ. හරිද? මේ බෙදීම වැඩි කිරීමක් කරනකොට මේ පදේ පරස්පරය තමයි යෙදෙන්නේ. එතකොට උත්තරේ අන්තිමට එන්නේ 5 වැඩි කිරීම 2 10යි. 1 වැඩි කිරීම 9 9යි. උත්තරේ කියලා 10 බෙදීම 9යි. අන්නේ 10 බෙදීම 9 කියන එක තමයි මම ලියුවේ. හරිද? ඒ 10 බෙදීම 9 උත්තරය ආවම මේ 5 බෙදීම 1 බෙදන්න ඕන 9 බෙදීම 2. මේ කොටස උත්තර තමයි මේ තියෙන්නේ. දැන් ඉතුරු වලින් මොකද මේ x වල 9 බෙදීම 2 කියන්නේ? ඒක අපි මෙතනින් ලියමු. x වල 9 බෙදීම 2 ධන c. කොහොම තමයි අර අන්තිම උත්තරය ආවේ. දැන් තේරුණාද? කොහොමද ඒක ආවේ කියලා? හරි. හරි. තව උදාහරණයක් ගන්න. ඔන්නෝම තියෙනවා. ඔව් ඒක පේන්නේ. මෙතන 2x ධනය ඍණ 3x වර්ගය ධන 7x ඍණ 5. ඒක තමයි එක්ස්ප්‍රෙෂන් අනුකරණය කරන්න කියලා තියෙන්නේ. දැන් බලන්න මේ මෙතන කැලි කීයක් තියෙනවද? 1 2 3 4ක් තියෙනවා. මේ 2x ධනය කියන්නේ එක කොටසක්. 3x වර්ගය කියන්නේ තව කොටසක්. 7x කියන්නේ තව කොටසක්. 5 කියන්නේ තව කොටසක්. මේ හැම එකම කනෙක්ට් වෙලා තියෙන මොකෙන්ද? ධන හෝ ඍණ ලකුණේ නේද? ඒකවල අපි මොකද කරන්නේ? අපි අර ප්‍රොපර්ටිස් වල ඉගෙන ගත්තේ මේ වගේ කැලි කිහිපයක් එකතු වෙලා තියෙනවා නම් අපි ඒක වෙන වෙනම ලියා ගන්න ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන් විදිහට නේද? ඉතුරු බලන්නේ x ධනය dx එක අනුකරණය කරනවා ඒක අඩු කරනවා 3x වර්ගයයි dx වල අනුකරණ ලකුණ ධන 7යි. අනුකරණ ලකුණ. මේ අතුලේ මේ එක එක පද වෙන වෙනම ඉන්ටිග්‍රේට් කරන විදිහට තමයි අපි මේ ලියාගන්නේ. හරිද? දැන් එනවා ඉන්ටිග්‍රේෂන් පාර්ට් එක. මෙතන 2 වැඩි කිරීම x වල 3. එහෙනම් 2 දානවා එළියට. හරිද? 2 එළියට ඇදලා දානවා. ඊට පස්සේ මෙතන ඉතුරු වෙන x වල ඝනයනේ. x වල ඝනය කියන්නේ මොකද්ද? දර්ශකයක් නෙවෙයි. අර බලයක් තියෙනවනේ මේකේ. එහෙනම් මොකද කරන්නේ? ඒ බලයට ඒ කොටස එහෙම ලියනවා. x ඝනය කියන එක එහෙම ලියලා ඒක බලයට එකක් එකතු කරනවා. ඒ හැදෙන අලුත් බලයෙන් මේ උත්තරේ බෙදනවා. කීයක් අර අන්තිමට කොන්ස්ටන්ට් එක කීයද දෙන්නද? c. ඒක අපි මම මෙන්න කෙලවරෙන් ලියා ගන්නවා. හරිද? ඒ හැම එකටම වෙනවනේ. හැම එකටම දාන්න ඕනේ. ඒ නිසා නේද කෙලවරෙන් ලියා ගන්නවා. හරි. ඊට පස්සේ ඍණ. දැන් මෙතන බලන්න. මෙතන තියෙන 3. 3 වැඩි කිරීම x වල වර්ගයනේ. එහෙනම් 3 එළියට දාලා x වර්ගය හැම ලියනවා. එයාට එකක් එකතු කරනවා. ඒන අලුත් බලයෙන් මේක බෙදනවා. ධන c. මේ c මෙතන තියෙන නිසා මම ලියන්නේ නැහැ. ඊළඟට ධන 7. 7 වැඩි කිරීම මෙතන x විතරයි ඉන්නේ. x විතරයි නම් මෙයාගේ බලය කීයද? 1යි. නේද? එහෙනම් x වල එකට එකක් එකතු වෙලා ඒ අලුත් බලයෙන් මේක බෙදනවා. ධන c මෙතන තියෙන නිසා මම ලියන්නේ නැහැ. 5යි dx. 5 තමයි අනුකරණය කරන්න කියලා තියෙන්නේ. එතකොට කොහොමද එන්නේ?
5x 5dx අනුකරණය කරාම එන්නේ 5x. හරිද? දැන් මේ ටික සුළු කරගෙන යන්න තියෙනවා. බලන්න. 2 වැඩි කිරීම 3 4 බෙදීම 4 ඉන 3 වැඩි කිරීම x වල 3 වැඩි කිරීම x වල 3 බෙදීම 3 ධන 7 වැඩි කිරීම x වල 2 බෙදීම 2 ධන ඍණ 5යි x ධන c. මෙන්න මේ උඩ දෙකට මෙතන 4 කැපුණාම මෙතන 2යිනේ. එතකොට 3 4 වෙනි ඵලෙ 3 නේ මෙතන x නේ. x වල 4 වෙනි ඵලය බෙදීම 2 ඍණ මෙතනට මේ තුන කැපෙනවා. එතකොට උත්තර x වල 3යි ධන 7 මේක සුළු කරන්න බෑනේ. ඒක හැම ලියන 7 බෙදීම 2යි x වල වර්ගය ඍණ 5යි x ධන c. මේක තමයි අන්තිම දෙන උත්තරේ. මේ ගාන තේරුණාද? මේක හදපෙට අපි දැන් ඊළඟට යන මේ තුනේ රූල් එක නැත්තම් වෙලාම තියෙන 10 මාරේ. හරි. ඔව් තමයි එන්නේ. හරිද? මෙතන තියෙන්නේ මේ බලන්න fx කියලා ශ්‍රිතයක් තියෙනවා. ඒ ශ්‍රිතයේ සම්පූර්ණ එකේ බලයක් තමයි තියෙන්නේ. හරිද? ඒක වැඩි වෙලා තියෙනවා මේ ඇතුලේ තියෙන ශ්‍රිතය තියෙනනේ. ඒ ශ්‍රිතයේ අවකලනය. මේක තමයි අපි මේ මෙතන කොන්දේස කීපයක් තියෙනවා. මම මේක කියලා දෙන්නම්. හරිද? මේ රූල් එක දාන්න නම් මේ විදිහට තියෙන්න ඕනේ. හරිද? යම්කිසි ශ්‍රිතයක සම්පූර්ණ එකේ බලයක් දීලා තියෙනවා. ඒ බලය වැඩි වෙලා තියෙනවා අර ඇතුලේ තියෙන ශ්‍රිතයේ අවකලනය. හරිද? ඒ වගේ අවස්ථාවක අපි කොහොමද මේක අනුකරණය කරන්නේ? මේ ඇතුලේ තියෙන ශ්‍රිතය එහෙම්ම ලියලා හරිද? මේ බලය තියෙනවනේ. ඒ බලයට එකක් එකතු කරනවා. ඒක තමයි මෙන්න මෙතන තියෙන්නේ. හරිද? fx වල n ධන 1 බෙදීම n ධන 1. හරිද? ඒ අලුතින් එන බලය බෙදන අර කලින් රූල් එක වගේම තමයි. මෙතන පොඩි වෙනසක් තියෙන. මෙන්න මෙතන මේ සම්පූර්ණ ශ්‍රිතය තමයි බලයක් විදිහට තියෙන්නේ. දැන් පේනව නේද? දැන් පේනවද? පැහැදිලි නේද? දැන් පැහැදිලිද? හරි. මගේ මාක පෙන්න කිව්වලා මම දැන් දන්නේ ඒක. මේ ඒකයි හරියට පැහැදිලිව පේන්නේ නැත්තේ ඔයාලට. හරි. එහෙනම් බලන්නකෝ මම මේ කොහොම හරි කරගමු. හරි. ඊට පස්සේ මෙතන තියෙන්නේ
දැන් යම් කිසි ශ්‍රිතයක් තියෙනවා. මම දැන් කලින් කිව්වනේ. හරි ඒක කියලා දෙන්න. දැන් යම් කිසි ශ්‍රිතයක් තියෙනවා. හරිද? ඒ සම්පූර්ණ ශ්‍රිතය තමයි බලයක් විදිහට දීලා තියෙන්නේ. අර කලින් අපි මොනේ මොකද්ද? මොකක් හරි පදයක බලයක් නේ දීලා තිබ්බේ නේද? එකයි තිබ්බේ. මේක එහෙම නෙවෙයි. මේක සම්පූර්ණ ශ්‍රිතයකම බලයක් විදිහට තමයි දීලා තියෙන්නේ. හරිද? එහෙම බලයක් දීලා මේ ඇතුලේ තියෙන ශ්‍රිතය තියෙනවනේ. ඒ ශ්‍රිතයේ අවකලනයෙන් මේක වැඩි වෙලා තියෙනවා. ඒක තමයි මේ f'(x) කියලා කියන්නේ. හරිද? f(x) වල සම්පූර්ණ එකේ බලය. මේ සම්පූර්ණම ශ්‍රිතයේ බලයක් දීලා තියෙනවා. හරිද? මේ බලයෙන් ඇතුලේ ඉන්න ශ්‍රිතය. මේ බලයෙන් ඇතුලේ ඉන්න ශ්‍රිතය. ඒ ඇතුලේ ඉන්න ශ්‍රිතයේ අවකලනයෙන් මෙයා වැඩි වෙලා තියෙනවා. හරිද? එහෙම වෙලා තියෙනවා නම් හරිද? එහෙම වෙලා තියෙනවා නම් සහ මේකේ n දින එකට සමාන නොවන අවස්ථාවක මේ රූල් එක දාන්න n ඍණ 1 වෙන්න බෑ. හරිද? n ඍණ 1 නොවන ඕනෑම අවස්ථාවක මේ රූල් එක දාන්න පුළුවන්. හරිද? ඒ වගේ අවස්ථාවක මොකද අපි කොහොමද ඉන්ටිග්‍රේට් කරන්නේ මේ වගේ දෙයක් දුන්නොත් එහෙම? මේ ශ්‍රිතයේ බලය. හරි මේ f(x) වල n. එයා එහෙමම ලියනවා. හරිද? f(x) වල n එහෙමම ලියනවා. මේ බලයට. හරිද? මෙන්න මේ උඩ ඉන්න බලයට කීයක් එකතු කරනවද? එකක් එකතු කරනවා. ඊට පස්සේ මේ අලුතෙන් හැදෙන බලය තියෙනවනේ n ධන 1යි කියලා. එයාගෙන් මෙයාව බෙදනවා. n ධන 1කින් බෙදනවා. නේද? බෙදලා එතනින් ඉවර නැහැ. ධන c අනිවාර්යෙන් දාන්න ඕනේ. ඇයි ධන c දාන්නේ? අපි තාම ඉන්නේ අවිනිශ්චිත අනුකලනය නිසා. හරිද? මේක මේ වගේ දෙයක් දුන්නොත් එහෙම ඔයා මුලින්ම බලන්න ඕනේ මොකද්ද? මෙහෙම බලයක් යම් කිසි ශ්‍රිතයක් තියෙනවා. ශ්‍රිතයේ සම්පූර්ණ එකේ බලයක් ඉන්නවා. හරිද? එයා වැඩි වෙලා ඉන්නවා f'(x) වලින්. මොකක් හරි ගානක් දුන්නොතින් බලන්න මුලින්ම n සමානයි ඍණ මේ වගේ සම්පූර්ණ ශ්‍රිතයක බලයක්ද දීලා තියෙන්නේ කියලා. එහෙම බලයක් දීලා තියෙනවා නම් බලන්න මේ බලය ඍණ 1ද කියලා. ඍණ 1 නම් මේ බලය ඍණ 1යි නම් මේ නීතිය දාන්න බෑ. හරිද? ඒක නිසා බලන්න බලය ඍණ 1ද කියලා. ඍණ 1 නෙවෙයි. ඍණ 1 නෙවෙයි නම් රෝල් එක දාන්න පුළුවන්. එතකොට ඊට පස්සේ බලන්න මෙන්න මේ ඇතුළේ ඉන්න ශ්‍රිතයේ අවකලනයද මෙතන තියෙන්නේ කියලා. ඇතුළේ ඉන්න ශ්‍රිතයේ අවකලනයෙන්ද මෙයා වැඩි වෙලා තියෙන්නේ කියලා බලන්න. හරිද? එහෙම බලලා ඊට පස්සේ තමයි රෝල් එක දාන්නේ. එහෙනම් මේ අපි දැන් ඔය කියපු කොන්දෙස් ටික මේක තියෙනවා නම් මේ f'(x) වල n වෙනි බලය හැම ලියනවා. හරිද? මෙන්න මෙතන f'(x) වල n වෙනි බලය හැම ලියනවා. ලියලා ඉවර වෙලා එයාට එකක් එකතු කරනවා. බලයට තමයි එකක් එකතු කරන්නේ. n සමානයි ඍණ 1යි නම් ඒක එන්නේ ඊළඟ රූල් එක. ඒක මම කියලා දෙන්නම්. ඒ කියන්නේ මේ ඒක එන්නේ 4 වෙනි රූල් එකට. n සමාන ඍණ 1 වුණොත් මොකද කරන්න කියලා මම කියන්නම්. හරි. ඊට පස්සේ මේ ඇතුලින් මේ පදේ තියෙන මේ පදේ අපි හැම ලියනවා. එයාගේ බලයට එකක් එකතු කරලා මෙතන හැදෙන අලුත් බලයෙන් තමයි මේක බෙදන්නේ. බෙදලා එයාට 100 එකතු කරන්න ඕන. හරිද? ඕක තමයි මෙතනද වෙන්නේ. කොන්දේස් ටික ආයි පාරක් කියන්න කියලා තියෙනවා. අපි මුලින්ම බලනවා මෙයා මෙන්න මේ ස්වරූපෙන්ද දීලා තියෙන්නේ කියලා. මේ f(x) වල යම් කිසි ශ්‍රිතයක බලයක් විදිහටද තියෙන්නේ. ඔයාලට මේක දැන් ගණන් හදනකොට තේරෙනවා. හරිද? යම් කිසි ශ්‍රිතයක බලයක් විදිහටද මේක දීලා තියෙන්නේ කියලා බලනවා. එහෙම බලලා මේ බලය තියෙනවනේ. බලය n සමානයි ඍණ 1යිද නැද්ද කියලා බලනවා. ඍණ 1යි නම් මේක දාන්න බෑ. හරිද? ඍණ 1 නොවන අවස්ථාවක තමයි මේක දාන්න පුළුවන්. හරිද? තේරුණාද? ඍණ 1යි මේ බලය ඍණ 1ක් නෙවෙයි නම්. හරිද? ඊට පස්සේ බලනවා මෙන්න මේ බලයෙන් ඇතුලේ ඉන්න ශ්‍රිතයක් තියෙනවනේ මොකක් හරි. මේ ශ්‍රිතය අපි අවකලනය කරනවා. මෙන්න මේ f(x) කියන එක නා අවකලනය කරනවා. අවකලනය කරලා අපි ගන්නවා f'(x).
ඊට පස්සේ බලනවා මේ මෙන්න මේ කොටසේ ඇතුළේ ඉන්න ශ්‍රිතය. ඒ ශ්‍රිතය වැඩි වෙලා තියෙන්නේ එයාගේම අවකලනයෙන්ද කියලා. හරිද? මේ ශ්‍රිතයේ අවකලනයෙන්ද මෙයා වැඩි වෙලා තියෙන්නේ කියලා බලනවා. එහෙම වුණොත් තමයි මෙන්න මේ විදිහට අපිට උත්තරේ ගන්න පුළුවන්. තේරුණාද? අපි ගානකට යන්කෝ එතකොට මේක තේරෙනවා. හරි. දැන් බලන්න. x වර්ගය ධන 1. හරිද? x වර්ගය ධන 1. මෙයා ශ්‍රිතයක් නෙවිලා x වර්ගය ධන 1. හරිද? මෙයා එක ෆන්ක්ෂන් එකක්. හරිද? එයාගේ සම්පූර්ණකය තමයි 3 බලය තියෙන්නේ. නේද? මේ සම්පූර්ණකයේම 3 වෙනි බලය නෙමෙයි දීලා තියෙන්නේ. එයා වැඩි වෙලා තියෙනවා. මෙතන හැංගිලා ලකුණ මොකද්ද? වැඩි කිරීම. එයා වැඩි වෙලා තියෙනවා 2x වලින්. කොන්දේස වලට එන්නේ. අපි මුලින්ම බලනවා මෙයාගේ n ඍණ 1යිද නැද්ද කියලා. කොහෙන්ද n? මේ ඉන්නේ මෙන්න මෙතන n ඉන්නවා. මේ මෙයා ඍණ 1යි නෙවෙයි. මෙයා දැන් ධන 3යිනේ. ඒක නිසා අපි මේ රූල් එක දාන්න එක කොන්දේසියක් හරි. ඒක සම්පූර්ණ කරලා ඉවරයි. ඊළඟට මොකද බලන්නේ? දැන් මේ බලයෙන් ඇතුලේ ඉන්න ශ්‍රිතය. මෙන්න මෙයා. මෙයා fx කියලා හිතන්න. x වර්ගයේ ධන 1 කියන එක්කෙනා ඉන්නවනේ. එයාගේ අවකලනය කීයද කියලා බලනවා. මෙයාගේ අවකලනය කීයද? දෙකයි x නේ. නේද? මෙයාගේ අවකලනය 2x. දැන් මොකද කරන්නේ? මෙයා වැඩි වෙලා ඉන්නේ. මේ පදේ වැඩි වෙලා ඉන්නේ මේ ඇතුලේ තියෙන ශ්‍රිතයේ. අවකලනයෙන්ද කියලා බලනවා. දැන් අපි මෙයාගේ අවකලනය හොයාගත්ත 2x කියලා නේද? දැන් බලන්න මෙයා වැඩි වෙලා තියෙන 2x. එහෙනම් මෙතන මේ කොන්දේසිය සපුරන නේද? මේ බලන්න. n සමානයි ඍණ 1ක් නෙවෙයි. එක කොන්දේසියක් හරිය. ඇතුළේ ඉන්න එක්කෙනාගේ අවකලනය බලනවා. ඒ අවකලනයෙන්ද මේ සම්පූර්ණ එක වැඩි වෙලා තියෙන්නේ කියලා බලනවා. එතකොට ඒකත් හරි. එහෙනම් අපිට මේ රූල් එක දාන්න පුළුවන්. හරිද? මම මෙතනින් ලියන්නම්. මේ රිලුවන් පේනව නේද? අපි මොකද කරන්නේ? මේ පදය එහෙම්මම ලියනවා. x වර්ග ධන 1 3 වෙනි බලය එහෙම්ම ලියනවා. ලියලා ඉවර වෙලා මෙන්න මේ බලයට එකක් එකතු කරනවා. හරිද? ඒන උත්තරේ බෙදනවා මෙන්න මේ මෙතන හැදිච්ච අලුත් බලය 3 ධන 1. ඒකට කවුද එකතු කරන්නේ? c. ඇයි c එකතු කරන්නේ? මෙතන තියෙන අවිනිශ්චිත අනුකලනය නිසා. හරිද? දැන් මේක තව ටිකක් සුළු කරන්න පුළුවන් නේ. මෙතන සුළු කරන්න. x වර්ගය ධන 1 4 වෙනි බලය බෙදන්න ඕන 4න් ධන c. තේරුණාද? මෙතන බලන්න ඕන කොන්දේස් ටික තමයි මුලින් බලන්නේ. මෙහෙම දෙයක් දුන්නොතින් එහෙම. මේ ඔයාලා මුලින්ම අඳුරගන්න මේ සම්පූර්ණ ශ්‍රිතයක බලයක් විදිහට දීලා තියෙන පදයක් තියනවාද කියලා. සම්පූර්ණ ශ්‍රිතයක. හරිද? දැන් මේකේ x වර්ගය ධන 1 කියන ශ්‍රිතයේ සම්පූර්ණ එකේම 3 වෙනි බලයනේ දීලා තියෙන්නේ නේද? එතකොට අපි බලනවා මේ 3 කියන්නේ එන්නේ බලයනේ. මේ බලය ඍණ 1ට සමානද නැද්ද කියලා. ඍණ 1ට සමාන නැත්නම් තමයි මේ රූල් එක දාන්න පුළුවන්. හරිද? මේක ධන 3යි. එතකොට එක කොන්දේසියක් හරියි. ඊට පස්සේ බලනවා මෙන්න මේ ඇතුලේ තියෙන ශ්‍රිතය. මේ ඇතුලේ තියෙන ශ්‍රිතයේ අවකලනය හොයනවා. අපි මේක හොයාගත්ත 2x කියලා. ඊට පස්සේ බලනවා මේ හොයාගත්ත අවකලනයෙන් මේක වැඩි වෙලා තියෙනවද කියලා. හරිද? එතකොට මේ 2x න් මෙයා වැඩි වෙලා තියෙනවා. එහෙනම් අපිට තව මුකුත් ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම රූල් එක දාන්න පුළුවන්. එතකොට කොහොමද දාන්නේ? මේ පදය මෙහෙම ලියනවා. x වර්ගය ධන 1 3 වෙනි බලය එහෙම ලියලා මෙතන මේ එළියේ තියෙන බලයට එකක් එකතු කරනවා. එතනදී හැදෙන අලුත් බලය තියෙනවනේ 3 ධන 1. අන්නේ 3 ධන 1ෙන් මෙයාව බෙදනවා.
බෙදලා ඉවර වෙලා මෙතනින් ඉවර නෑ ගාන c ධන c අනිවාර්යෙන් එකතු කරන්න ඕනේ. මොකද මේක අවිනිශ්චිත අනුකලනය නිසා. ඊට පස්සේ මේක සුළු කිරීම ටික කරන්න තමයි තියෙන්නේ. නේ x වර්ගයේ ධන 1 3ට එකක් එකතු කරාම 4 වෙනි බලය හැදුනා මෙතන. එයාව මෙන් 3 ධන 1 4 බෙදුවා ධන c එකතු කරා. ඔය ටික තමයි මේ රූල් එකේ තියෙන්නේ. අපි යමු උඩ වෙනස් ගන්නකට. දැන් මේ අපිට මේකේ අවකලනය දීලා තිබ්බනේ. අවකලනයෙන් වැඩි වෙලා කියලා දීලා තිබ්බා. දැන් අපි බලමු එහෙම අවකලනය දීලා නැත්තම් මොකද කරන්න කියලා. අවකලනය දීලා නැත්තම් දැන් මේ ගාන මෙන්න මේ අවකලනය දුන්නා. මේ අපි මෙතන 2x කියපු එක නා මෙතන දීලා තිබ්බනේ නේද? එහෙම දීලා නැති වෙලාවක මේ මොකද කරන්න කියලා තමයි අහලා තියෙන්නේ. හරිද? ඊළඟට බලමු අපි ඒක කොහොමද ගන්න කියලා. තුනයි x ධන දෙකේ සම්පූර්ණකයේ පස්වෙනි බලය අනුකරණය කරන්න කියලා තියෙනවා. බෝඩ් එක පේනව නේද ඔයාලට දැන්? ලින්ක් එක පොඩ්ඩක් හරි ගිහලා. පේනව නේද? බලා ගන්න පුළුවන් විදිහට පේනවනේ. හරි. දැන් බලන්න මෙතන මේ 3x ධන 2. මේ මොකක් හරි මෙතන ශ්‍රේතයක් තියෙනවා 3x ධන 2. එයාගේ සම්පූර්ණකයේ බලය තමයි 5 කියලා දීලා තියෙන්නේ. හරිද? දැන් අපි පළවෙනියට බලාගත්තාම එයා සම්පූර්ණ ශ්‍රේතයක බලයක් දීලා තියෙනවා. එහෙනම් මොකද්ද අපි නිකන් මේක සමීපව යන්න මොන රූල් එකකටද? අපි දැන් කරපු කීවද රූල් එකකටද? තුන්වෙනි රූල් එකට. හරිද? ඊළඟට මොකද බලන්නේ? මේ n මෙන්න මේ බලය ඍණ එකද නැද්ද කියලා බලනවා. මෙයා ඍණ එක නෙවෙයිනේ. මෙයා 5යි. 5යි නම් අපිට මේ රූල් එක දාන්න පුළුවන්. මොකද මෙයා ඍණ එක නොවන නිසා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ ඇතුලේ තියෙන ශ්‍රිතයේ අවකලනය හොයනවා. මෙයාගේ අවකලනය කීයද? 3යි. අවකලනය 3යි. හරිද? දැන් බලන්න. අපිට දීලා තියෙන ශ්‍රිතය මේ 3න් වැඩි වෙලා කියලා දීලා තියෙනවා. මේ දැන් අපි අවකලනය හොයාගත්තනේ 3යි කියලා. අපේ රූල් එක දාන්න නම් මේ ශ්‍රිතය වැඩි වෙලා තියෙනවනේ එයාගේම අවකලනය නේද? හැබැයි මෙතන අවකලනය වැඩි වෙලා නැහැ. නේ? වැඩි වෙලා නැහැනේ. දැන් මෙතන ඉන්නේ 3x ධන 2 සම්පූර්ණ එකේ පස්වෙනි බලය විතරයි. වැඩි කිරීම 3 නැහැ. නේද? දැන් බලන්න කොහොමද ඒක විසඳන්නේ කියලා. මතක තියාගන්න දැන් මෙතන අවකලනය 3යි. හොඳ? අවකලනය 3යි. අපිට දැන් මේක හදාගන්න ඕන කොහොමද? 3x ධන 5 ඒක පස්වෙනි බලයේ ඉන්නවා. එයාව 3න් වැඩි කරාම උත්තරේ අපිට එනවනේ. මේ ස්වරූපේ එනවනේ නේද? මෙහෙම තිබ්බොත් ගන්න හදාගන්න පුළුවන්. මෙතන ඍණ එක නෙවෙයි. මෙයාගේ ශ්‍රිතයේ අවකලනයෙන් මෙයා වැඩි වෙලා තියෙනවා. dx. හැබැයි මෙන්න මෙතන මේ ධන වැඩි කිරීම 3 අපිනේ දැම්මේ. අපි අතින් දාපි ගන්න මේක නේද? අපි අතින් දාලා තමයි මේක හදාගත්තේ. මෙතන වැඩි කිරීම 3 දැම්මොතින් අනිවාර්යයෙන්ම මේක 3න් බෙදන්න ඕනේ. ඔන්නෝක මතක තියාගන්න. මේ ෆෝමැට් එකට හදාගන්න අපි මෙතන 3න් වැඩි කරොතින් එහෙම. මොකක් හරි සංඛ්‍යාවකින් මෙතන වැඩි කරා කියලා හිතන්න. ඒ වැඩි කරන සංඛ්‍යාවෙම මේක බෙදන්න ඕනේ. හරිද? මෙතන 3න් වැඩි කරන නිසා එයා 3න් බෙදුවා. හරිද? දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මෙන්න මේ 3 කියන එක්කෙනා අපිට එළියට ගන්න පුළුවන්. මෙතන බෙදීම 3නේ තියෙන්නේ නේද? මේ බෙදීම 3 නේද? බෙදීම 3 අපි දානවා එළියට. එළියට දැම්මොත් තමයි අපේ ෆෝමැට් එකට මේක හදාගන්න පුළුවන්. මොකද දැන් අපිට මේ බෙදීම 3 තියෙද්දි වැඩේ කරගන්න බෑනේ. එතකොට අපි මොකද කරන්නේ? අපිට මෙන්න මෙහෙම තිබ්බොත් ගාන හදාගන්න පුළුවන්. කොහොම තිබ්බොත් ගාන හදාගන්න පුළුවන් නේ? මෙහෙම තිබ්බොත් අර රූල් එක දාගන්න පුළුවන් නේ.
මෙතන හරිනේ 3යි x ධන දෙකේ මේ අවකලනය 3. හරි 3යි x ධන දෙක. හරි ඊට පස්සේ දැන් මෙහෙම තිබ්බොත් අපිට ගාන හදාගන්න පුළුවන් නේද? මේ 3යි x ධන දෙකේ පස්වෙනි බලය එයාගේම අවකලනය වැඩි වෙලා තියෙනවා. එහෙම තිබ්බොත් හදාගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ 3 කියන එක අපිට වැඩිනේ නේද? මෙන්න මේ 3 අපි එළියට දානවා. මෙතන බෙදීම 3නේ ඉන්නේ. බෙදීම 3ක් එළියට ගන්න කොහොමද? එක බෙදීම 3. තේරෙනවද? දැන් සමහර කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි මම මේකේ දැන් මේ එයා අවකලන දැනුමින් අරගෙන හිතුවොත් එහෙම මේ 3යි x ධන දෙකේ සම්පූර්ණයේ පස්වෙනි බලය මේ සම්පූර්ණ කොටසම අවකලනය කරාම ඉන්නේ 3 නෙවෙයි නේද කියලා කියන්න පුළුවන්. නේද? මේකේ අපි මේ සම්පූර්ණ එක නෙවෙයි ගන්න. මෙන්න මේ බලයත් එක්කම තියෙන කොටස නෙවෙයි ගන්න. හරිද? බලයෙන් ඇතුලේ තියෙන කොටස තමයි ගන්න. මෙන්න මේ කොටස විතරයි අවකලනය කරන්නේ. බලය ගාව ගන්නෙ නෑ අවකලනය කරලා ගද්දි. අපි ගාව ගන්න මෙන්න මේ ඇතුලේ තියෙන කොටස විතරයි. හරිද? ඇතුලේ ඒක හොඳට මතක තියාගන්න. මේ අනුකරණයේදී මේ වගේ ෆෝමැට් එකකට හදාගන්න නම් මෙන්න මේ ඇතුලේ තියෙන කොටස විතරයි අපි අවකලනය කරලා ගන්න. හරිද? දැන් අපිට ගාන හදාගන්න පුළුවන්. බලන්න. 3න් එක එළියේ ඉන්න. දැන් බලන්න 3යි x ධන 2 වැඩි කිරීම 3. එහෙනම් 3යි x ධන 2 පස්වෙනි බලයට එකක් එකතු කරලා ඒක බෙදනවා 5 ධන 1. ධන c. මේක තව සුළු කරන්න පුළුවන්. 3යි 1 වැඩි කිරීම 3යි x වල ධන 2 6 වෙනි බලය බෙදීම 6 ධන c. හරි තමයි උත්තර. චානන් තව ටිකක් මෙතන සුළු කරන්න පුළුවන් නේ. කලින් 18යි 3යි x ධන 2. මේ 18යි කොහොමද 3 වැඩි කිරීම 6. හරි. මෙතන මේ 3 වැඩි කිරීම 6 වැඩි කරලා 18 ගන්න පුළුවන්. හරි. එහෙම අරගෙන මොම් කරන්න පුළුවන්. ඒ ගන්න තේරුණාද? වැඩි කිරීම 3. මේ වැඩි කිරීම 3 අපි හදාගත්තේ ඇයි? වැඩි කිරීම 3 හදාගත්තේ මෙන්න මෙතන මේ ෆෝමැට් එකේ අපිට අර කලින් වුමනා කරන ෆෝමැට් එක නෑනේ. දැන් අපි මේ රූල් එක දාන්න නම් කොහොමද තියෙන්න ඕන? fx වල සම්පූර්ණ එකේ n වෙනි බලයක් ඉන්නවන වගේ මෙහා f' x වලින් වැඩි වෙලා තියෙනවා. හරි මෙන්න මේ විදිහට තියෙනවා. හැබැයි ඒ විදිහට නෑනේ මෙතන. මෙයා දීලා තියෙන මෙන්න මේ කොටස විතරයි. අපිට මේ කොටසත් ඕන ගාන හදාගන්න. f' x ඕනනේ ගාන හදාගන්න. ඒක නිසා තමයි අපි මෙතන 3ෙන් වැඩි කරලා ගත්තේ. මෙතන වැඩි කිරීම 3 තියෙනවා. හරිද? දැන් බලන්න මෙන්න මේ කොටස බලන්න. හරිද? අපි අර මෙන්න රූල් එකේ කතා කරපු කොන්දේස් ටික තමයි මම දැන් බලන්න යන තියනවාද කියලා. මෙතන මේ වැඩි කිරීම 3 ආවම බලය ඍණ 1 නෙවෙයි. බලය 5යි. ඇතුළේ ඉන්න ශ්‍රිතය 3යි x ධන 2. හරිද? එහෙනම් 3යි x ධන 2 අවකලනය අපි බලනවා. 3යි x ධන 2 අවකලනය 3යි. අපි මෙතන අපි එක හදාගත්තනේ වැඩි කිරීම 3 කියලා එයාවත් ගත්තා නේද? ඊට පස්සේ මෙහෙම හදාගත්තාම මේ රූල් එකේ උත්තරේ එන්නේ කොහොම කිව්වද මම රූල් එක ගැන පැහැදිලි කරද්දි රූල් එකේ එන්නේ fx වල n වල එකක් එකතු කරලා එයා බෙදන්න ඕනේ n ධන 1 ධන c. ඔන්න ඔහොම නෙන්නේ. මෙහෙම නෙන්නේ නේද? දැන් මෙතන එනකොට මේ f' නේ උත්තරයට ගෑවුනාද? f' ගෑවුන්නේ නැහැ උත්තරේ. අපි මේ f' ගත්තේ මේ ෆෝමැට් එකට හදාගන්න. මෙහෙම හදාගත්තේ නැතුව මේ උත්තරේ ගන්න බැරි නිසා තමයි මෙතනට අපි 3ක් දාගත්තේ. හරිද? ඒ 3 එන්නේ නැහැ උත්තරේ ගත්තේ. 3 මෙන්න මේ ඇතුලේ තියෙන ශ්‍රිතය තමයි ලියන්නේ. 3යි x ධන 2 පස්වෙනි බලය තමයි ලියන්නේ. හරිද? එයාට තමයි එකක් එකතු කරන්නේ. හරි.
හතරවෙනි රූල් එකට යමු. හතරවෙනි රූල් එකේ තියෙන මෙන්න මෙහෙම. හරිද? මෙතන තියෙන්නේ භාගයක් විදියට. බලන්න මේ භාගයක් විදියට තියෙන්නේ. මේ හතරවෙනි රූල් එක දාන්න නම් අනිවාර්යෙන් මේ යට ඉන්නේ fx ඉන්නවනේ. යට ඉන්න ශ්‍රිතයේ අවකලනය තමයි උඩ තියෙන්න ඕනේ. තේරෙනවද? අර කලින් එකේ ශ්‍රිතයක සම්පූර්ණ එකේ බලයක් දෙන්න එයා තමයි එයාගේ ඇතුළේ තියෙන ශ්‍රිතයේ අවකලනයෙන් වැඩි වෙලා තිබෙන්නේ. මේක එහෙම නෙවෙයි වෙන්නේ. මේක වෙන්නේ යම්කිසි ශ්‍රිතයක් යට තියෙනවා. නේද? භාග සංඛ්‍යාවේ හරය විදිහට යම්කිසි ශ්‍රිතයක් තියෙනවා. ඒ ශ්‍රිතයේ අවකලනයෙන් තමයි මේකේ ලවයේ විදිහට තියෙන්නේ. හරිද? fx වල අවකලනයෙන් f'(x) කියන්නේ නේද? මෙන්න මේ ෆෝමැට් එකට තියෙනවා. f'(x) බෙදීම fx විදිහට තියෙනවා. ඒ වගේ එකක් තිබිලා ඒක අවකලනය කරන්න කිව්වොත් එහෙම උත්තරේ එන්නේ ln fx. ln ලියනවා fx කියන්නේ මේ යට තියෙන ශ්‍රිතය. මේ යට ශ්‍රිතය තමයි මෙතන ලියන්නේ. හරිද? ලියලි ඉවරලා එකට ධන 100 එකතු කරනවා. මේක මේ උදාහරණයක් බලමුකෝ. එතකොට තේරෙනවා. 1 බෙදීම x 1 බෙදීම x අනුකරණය කරන්න කියලා x විශේෂ. හරිද? එතකොට බලන්න මේ යට තියෙන ශ්‍රිතය fx කියලා ගන්න. මෙයා fx නම් මෙයාගේ අවකලනය එකයි ඉන්නේ. fx සමානයි x නම් f'(x) කියලා. f'(x) එකයි. නේද? බලන්න යට fx ඉන්නා උඩ f'(x) ඉන්නා. එහෙනම් අපේ හතරවෙනි රූල් එක දාන්න පුළුවන්. එතකොට කොහොමද එන්නේ? ln යට තියෙන පදේ තමයි ලියන්නේ. x ධන c. හරි. දෙවෙනි උදාහරණෙට 3x බෙදීම x වර්ගයයි dx. මෙයා තමයි අනුකරණය කරන්න කියලා තියෙන්නේ. මෙතනද මොකද වෙන්නේ? දැන් මේක සුළු කරගන්න පුළුවන් නේද? මේ 3 මෙතනත් x ඉන්නවා මෙතනත් x ඉන්නවනේ. එතන එකයිනේ. මෙයාට හිතන එතනයි පස්සේ උත්තරේම 3 මෙන්න මේ වැඩි කිරීම 3ක් මුලින්ම එළියට දාගන්න. 3. එතන උත්තරේම කොහොමද? x එක බෙදීම x වල 2 dx. මේක තව ටිකක් සුළු කරන්න පුළුවන් නේ. මේක සුළු කරාම කොහොමද එන්නේ? 1යි x වල 1. x වල 1 කියන බලය අපි සාමාන්‍යයෙන් ලියන්නේ අපිට යන්නේ x කියලා. හරිද? මෙයාව තමයි අනුකරණය කරන්න කියලා තියෙන්නේ. දැන් බලන්න මේ යට ඉන්නේ fx. හරිද? යට ඉන්නේ fx. උඩ ඉන්නේ f'(x). එතකොට අපි උත්තරේ කොහොමද ලියන්නේ? මේ මෙතන 3 එහෙම ලියන. 3 වැඩි කිරීම. අපි මේ 3 එළියට ගත්තනේ. ඒක නිසා 3 වැඩි කිරීම ලියනවා. මේ කොටසනේ අපි අනුකරණය කරලා මේ ln x ධන c ස්වරූපයෙන් ලියන්නේ නේද? එතකොට ln කවුද ලියන්නේ අපි? මේ යට ඉන්න පදේනේ ලියන්නේ. ln x ධන c. මේක තව ටිකක් 3 වැඩි කිරීමනේ තියෙන්නේ. එතකොට 3 වැඩි කිරීමනේ තියෙන්නේ. එතකොට ලියන්න පුළුවන් 3යි ln x ධන c කියලා.
ඒ ගන්න තේරුණාද? දැන් මම පොඩි දෙයක් කියන්න යනවා. හරිද? අපේ රූල් නම්බර් දෙක මතක නේද? රූල් නම්බර් 2. රූල් නම්බර් 2 එකේ මොකක්ද තිබ්බේ? x වල n dx වල තිබ්බොත් එහෙම අවකලනය කරාම n ධන 1 x වල n ධන 1 බෙදීම n ධන 1 ධන c කියලා කිව්වා. මෙතනදී n සමාන ඍණ 1 වෙන්න බෑ. හරිද? මේ දෙවෙනි රූල් එකෙත් n සමාන ඍණ 1 වෙන්න බෑ. රූල් එක ආයි කියලා දෙන්න කියනවා. අනිත් මේක ගලම ආයි කියනවා. මේක හරි. මේ දෙවෙනි රූල් එකෙත් n සමානයි ඍණ 1 වෙන්න බෑ. හරිද? ඍණ 1 නෙවෙයි. ඔව් n සමාන ඍණ 1 වෙන්න බෑ. හරි. දැන් බලන්න n සමාන ඍණ 1 වුණත් මොකද වෙන්නේ කියලා. x වල ඍණ 1 ඉන්නවා. එයා dx අනුකරණය කරන්න කියලා දෙනවා. දැන් මේ x වල ඍණ 1යි ඉන්නේ නේද? x වල ඍණ 1 මේක වැඩි ඕන වෙන්නේ නැහැ. මම මේක අර ලෙක්චර් එකේ තියෙන නිසා කියන්නේ නේද? මේ x වල ඍණ 1 බලය අපිට මෙහෙම ලියන්න පුළුවන්. යටට ගෙනල්ලා මේ ඍණ බලය ධන කරන්න පුළුවන් නේද? එහෙම ධන කරලා මේක අනුකරණය කරන්න පුළුවන්. දැන් මොකක්ද අපිට ආවේ? මෙන්න මේ ෆෝමැට් එක අපිට හුරුයි නේද? දැන් අපි මේ රූල් නම්බර් 4 වල කතා කරපු ෆෝමැට් එකට නෙවෙයි තියෙන්නේ බලන්න. මෙතන ඉන්නේ fx. එයාගේ f'(x) තමයි උඩ ඉන්නේ. එතකොට මොකක්ද ඒ දෙන රූල් එක? රූල් නම්බර් 4. ඒ කියන්නේ n සමාන ඍණ 1 වෙන වෙලාවක n සමාන ඍණ 1 වෙලාවක මෙන්න මේ විදිහට තිබ්බොත් යම් කිසි ශ්‍රිතයක ඍණ 1යි කියලා දුන්නොත් එහෙම මේ වගේ x ඍණ 1යි වගේ දුන්නොත් එහෙම එතකොට අන්තිමේදී කොහොමද ඒක හැදෙන්නේ? අපේ හතරෙන් රූල් එක දාන්න පුළුවන් විදිහට තමයි ඒක හැදෙන්නේ. හරිද? අර කලින් එක්කෙනෙක් ඇහුවා n සමාන ඍණ 1 වුණත් මොකද කරන්න කියලා. n සමාන ඍණ 1 වුණත් එහෙම දාන්න මේ හතරෙන් රූල් එක. මේක රූල් නම්බර් 3 වලත් දාන්න පුළුවන්. මොන බලන්න රූල් නම්බර් 3 දැන් අපි කතා රූල් නම්බර් 3 එකේ තිබ්බේ fx වල වෙනවෙන බලය වැඩි කරලා තිබ්බා f'(x) වල. හරිද? එතකොට අපි උත්තරේ ගත්තා fx වල n ධන 1ට n ධන 1 බෙදලා c කියලා. හරිද? මේක හදිස්සි හරි ඍණ 1 වුණා. x වල ඍණ 1 වුණා. මෙතන f'(x) ඉන්නවා කියලා. එතකොට මේ සූත්‍රයට දානකොට මොකද වෙන්නේ? x වල ඍණ 1 ධන 1. ධන c. මෙන්න මෙහෙම එනවනේ. නේද? නම් ගාරින් ටිකක් කරනවා. මෙහෙම එනවා බලන්න. fx වල ඍණ 1 ධන 1 බෙදීම ඍණ 1 ධන 1 ධන c කියලා එනවා. ඍණ 1යි ධන 1යි කීයද? fx වල බිඳුවෙනි බලය. බිඳු ධන c. sorry. මේක මෙහෙමයි කරලා තියෙන්නේ ඒගොල්ලෝ. මෙතන මෙයාලා කරලා තියෙන්නේ මේක නෙවෙයි.
මෙතනදී කරන්න තියෙන්නේ f dash x වල ඍණ එකනේ ඉන්නේ. මේ fx මෙහෙම තියාගෙන f dash x මෙහෙම තියාගෙන මෙන්න මේ සම්පූර්ණ පදේ වැඩි කිරීම fx වල සම්පූර්ණයේ ඍණ එක පල්ලයට අරන් ගිහිල්ලා ඒකේ බලය ධන 1යි කරලා තියෙනවා. x වල ධන 1යි කරලා තියෙනවා. දැන් මෙන්න මේ ස්වරූපය මේ බලන්න යට ඉන්නේ fx උඩ ඉන්නේ f dash x. එහෙනම් අපි රූල් නම්බර් 4 තමයි දාන්නේ. 4 දැම්මම කොහොමද උත්තරේ එන්නේ? ln fx ධන c. ඔන්න තමයි එන්නේ. රූල් නම්බර් 2 එකේ රූල් නම්බර් 3 එකේ n සමානයි ඍණ 1 වුණොත් එහෙම යෙදෙන්නේ රූල් නම්බර් 4. අන්න ඒක මතක තියාගන්නකෝ. රූල් නම්බර් 2 එකේ රූල් නම්බර් 3 වල රූල් නම්බර් 2 එකේ රූල් නම්බර් 3 වල n සමානයි ඍණ 1 වුණොත් n සමානයි ඍණ 1 වුණොත් එතකොට යෙදෙන්නේ රූල් නම්බර් 4. හරිද? ඒක තමයි මම දැන් කිව්වේ. ඒක මේ කරපු දේ පැහැදිලි නැති කෙනෙක් ඉන්නවා නම් අරක මතක තියාගන්න. හරිද? අදසිය හරි රූල් නම්බර් 2 එකේ රූල් නම්බර් 3 එකේ n සමානයි ඍණ 1 වුණොත් n සමානයි ඍණ 1 වුණොත් එතකොට ඒ දෙන්නේ රූල් නම්බර් 4. හරිද? යාළුවෙක් කියලා දෙන්න අර මේ හතරෙන් රූල් එක පොඩ්ඩක් කියලා දෙන්න කියලා. නේද? මම ඉක්මනට කියනවා වෙලාවක් නැහැ. තව එක රූල් එකක් ඉතුරුයි. f dash x දෙදීම x මේ වගේ ස්වරූපයක අනුකරණය කරන්න කියලා තිබ්බොත් අපේ උත්තරේ එන්නේ ln x ධන c. හරිද? මෙතනදී මම අර කොන්දේසි විදිහට කියලා දෙන්න. මුලින්ම බලන්න මේක භාගයක් විදිහටද තියෙන්නේ කියලා. හරිද? භාගයක් විදිහටද තියෙන්නේ කියලා. ඊට පස්සේ බලනවා මේ භාගයේ යටපදය. හරිද? ඒ කියන්නේ හරය. හරයේ යම්කිසි ශ්‍රිතයක් තියෙනවනේ. මෙන්න මේ ශ්‍රිතේ මේ ශ්‍රිතයේ අවකලනයද මේක උඩ තියෙන්නේ කියලා. හරිද? මේ යට තියෙන ශ්‍රිතයේ අවකලනයද උඩ තියෙන්නේ කියලා බලනවා. එහෙමනම් ඒ කියන්නේ උඩ යට තියෙන ශ්‍රිතයේ අවකලනය උඩ තියෙනවා නම් භාග සංඛ්‍යාවෙන් උඩ යටපදයේ අවකලනය තියෙනවා නම් එහෙනම් රූල් නම්බර් 4 දාලා මෙන්න මේ විදිහට අපිට ලියාගන්න පුළුවන්. ln x ධන c. මෙතන මේ x ln x කියලා තියෙන මේ x විදිහට දාන්න මෙන්න මේ යට තියෙන පදේ. යට තියෙන පදේ තමයි මෙතන x විදිහට දාන්නේ. ඕක තමයි අතන තියෙන්නේ. අපි උදාහරණයක් කරලා එක බෙදීම x වල අනුකරණය. මෙතන x fx විදිහට x හිතන්න. x කියන්නේ fx කියලා. එහෙනම් f dash x කියලා. එකයිනේ. දැන් බලන්න මේ යටපදයේ අවකලනයෙන් යටපදයේ අවකලනය තමයි උඩ තියෙන්නේ නේද? x වල අවකලනයෙන් එක. එහෙනම් අපිට මේක හතරෙන් රූල් එක දාන්න පුළුවන්. ඒතර කොහොමද ලියන්නේ? ln මෙන්න මේ x කියන එක කියලා මෙතන ලියන්න. x ධන c. මොකද තමයි හතරෙන් රූල් එක එන්නේ. හරිනේ? අහපු එක්කනට තේරෙන්නේ නැති කියලා හිතනවා. අපි යන්නේ පස්වෙනි රූල් එකට. පස්වෙනි රූල් එක ලේසි. ඒක පොඩි දෙයක් තියෙනවා. මෙන්න මෙහෙම එක්ස්ප්ලනේෂන් ෆන්ක්ෂන් එකක් තිබ්බොත් මේ e කියන මේ e සහිතව තිබ්බොත් එහෙම e වල බලයක් දීලා තියෙනවා. ඕක අනුකලනය කරන්න කියලා තියෙනවා. ඒ වගේ වෙලාවක මොකද කරන්නේ? දැන් මෙන්න මේ වගේ ශ්‍රිතයක් දුන්නත් එහෙම මේක මෙහෙම්මම ලියනවා. මේක තමයි ලියලා තියෙන්නේ බලන්න. මේක මෙහෙම්ම මෙතන ලියලා තියෙනවානේ. ඒ ලියලා මෙන්න මේ උඩ ඒගොල්ලෝගේ බලය තියෙනවානේ. ඒ බලේ ඒ කියන එක ගන්න. හරිද? ඒකින් මෙයාව බෙදලා ධන c දාලා තියෙනවා. ධන c දාන්නේ අවිනිශ්චිත අනුකලනය නිසා. දැන් උදාහරණයක් දෙන්නකෝ. e වල 2x ධන 3 තියෙනවා. එයාව තමයි අනුකලනය කරන්න කියලා තියෙන්නේ. එහෙනම් අපි කොහොමද මෙයාව ලියන්නේ? e වල 2x ධන 3 අපි හැමෝම ලියනවා. හරිද? එයාව බෙදන්නේ a වලින්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙන්න මේ 2x වල මෙන්න මේ 2 කියන සංගුණකයේ තියෙන්නේ. එයා තමයි a. හරිද? එහෙනම් අපි මෙයා බෙදනවා 2කින්. යාට c එකතු කරනවා. ඔන්න ඔච්චරයි මේ පස්වෙනි රූල් එකේ තියෙන්නේ. පස්වෙනි රූල් එක තමයි ලේසිම රූල් එක. ඒක තේරුණාද? කවුරු හරි කියන්නකෝ මට මේක තේරුණාද කියලා.
හරි. ඊළඟ උදාහරණයක් දෙන්න. තුනයි e වල 3x ධන 5. ඔන්න ඔක අනුකරණය කරන්න කියලා තියෙනවා. බලන්න. ඔව් මේ රූල් එක දාන්න මෙන්න මේ e අකුර තියෙන්න ඕන. හරිද? e අකුර තියෙන්න ඕන. එක්ස්ප්ලනේෂන් ෆන්ක්ෂන් එකක් තියෙන්න ඕන. මෙතන මේ e අකුර තියෙන්නම ඕන මෙතන. හරිද? එහෙම වුණොත් තමයි වෙන මේ පස්සෙන් රූල් එක දාන්න පුළුවන්. හරිද? දැන් මෙතන බලන්න 3i වල 3x ධන 5. දැන් මෙතන රූල් දෙක තුනක් එකතු වෙනවා. අන්න බලන්න. හරිද? මේ ධන ලකුණේ. මෙන්න මේ ධන ලකුණේ. මෙතන ෆන්ක්ෂන්ස් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මේක එක කොටසක්. මේක එක කොටසක්. නේද? මෙතන ධන ලකුණේ කොටස් දෙකක් තියෙනවානේ. එතකොට අපි මේ දෙන්න වෙනම ලියා ගන්නවා. 3i වල 3ix x විශේෂයෙන් අනුකරණය කරනවා. මැද ලකුණ ධන. 5 x විශේෂයෙන් අනුකරණය කරනවා. හරිද? දැන් මෙහෙම තියදී අපිට හදාගන්න පුළුවන් බලන්න. මෙතන 3 වැඩි කිරීම e තියෙනවා. කොන්ස්ටන්ට් එකකින් වැඩි වෙලා. කොන්ස්ටන්ට් එකකින් වැඩි වෙලා කොන්ස්ටන්ට් එක එළියට ගන්නවා. හරි වැඩි කිරීම. e වල 3ix ඉන්නවා. එහෙනම් e වල 3ix අපි හැම ලියලා. ලියලා a වලින් එහා බෙදනවා. ඒ කීයද? 3යි. මේ මෙතන a ඇවිල්ලා 3යිනේ. ඒ නිසා මේව 3ෙන් බෙදනවා. දන්න. මේ කොටස දැන් ඉන්ටිග්‍රේට් කරලා ඉවරයි. දැන් ඉන්නේ මෙයාව. මේක මම අනන්ත ගන්න නැත්නම් පැටලේ. 5 අනුකරණය කරාම කොහොමද වෙන්නේ? 5යි x. දැන් බලන්න මේ 3ට මේ 3 කපන්න පුළුවන්. එතකොට උත්තරය එන්නේ e වල 3ix ධන 5යි x. ඔන්න ඔහම එන්නේ. c දාන්නේ අන්තිමට. 5යි x. ධන c. එතනට ධන c එන්නේ. c හැමතිස්සෙම අන්තිමට දාන්න ඕන. හරි. හරිද? ඒ ගන්න තේරුණාද? දැන් මම කියනවා මේ මොකද්ද මැනුවල් එකේ අර නිකන් වාක්‍ය වලින් තියෙන ගානකට විස්තර කරපු ගානකට හරි. මෙයාලා ගාව මැනුවල් එක තියෙනවා නම් මැනුවල් එකේ 35 වෙනි පිටුවේ එක්සර්සයිසස් වල දෙවෙනි ගාන. හරිද? මැනුවල් එකේ 35 වෙනි පිටුවේ තියෙන ගාන තමයි මම හදන්නේ. 35 වෙනි පිටුවේ තියෙන ගාන. හරි. ඒක දීලා තියෙනවා f' x සමානයි 9x වර්ගය ඍණ 4x කියලා. හරිද? f' මේ බලන්න අපිට දීලා තියෙන මොකක්ද? අවකලනය කරපු ශ්‍රිතය. f' සමානයි 9x වර්ගය ඍණ 4x. ඊට පස්සේ කියලා තියෙනවා f2 සමානයි 2යි කියලා. ඒ කියන්නේ x සමානයි 2 වෙන අවස්ථාවේදී මුළු ශ්‍රිතයේ වටිනාකම 2යි කියන එක. හරිද? මුලින්ම දීලා තියෙන්නේ f'(x) අවකලනය කරපු එකක් තමයි දීලා තියෙන්නේ. මේ තියෙන්නේ අවකලනය කරන්න කලින්. ඒ කියන්නේ අවකලනය කරන්න කලින් තියෙන ශ්‍රිතයට x ඒකෙත් තියෙනවනේ x වල පද. ඒ x පද වෙනුවට 2 ආදේශ කරොත් ඒ සම්පූර්ණ ශ්‍රිතයේ වටිනාකම 2යි කියලා තමයි මෙතනදී කියන්නේ. අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? අපෙන් අහලා තියෙනවා fx කීයද කියලා. fx කොහොමද එන්නේ කියලා තමයි අහලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? මුලින්ම මේ අවකලනය කරලා තිබ්බ එක අවකලනය කරන්න කලින් ස්වරූපයට ගන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? මෙන්න මේ 9ix වර්ගය ඍණ 4ix කියන එක නා x විශේෂ අනුකලනය කරනවා. හරිද? බලන්න කොහොමද අනුකලනය කරන්නේ? දැන් මෙතන කොටස් දෙකක් ඉන්නවා. අපි දෙන්න වෙනම ලියාගමු.
මෙතන 9න් වැඩි වෙලා තියෙනවා. එහෙනම් අපිට මේ 9 එළියට දාන්න පුළුවන් නේ. 9 වැඩි කිරීම x දෙකට එකක් එකතු වෙනවානේ 3. ඒක 3. ඍණ. මේ ධන සීමාව මෙන්න මෙහෙන් දාගන්නවා. ඊට පස්සේ 4x. එහෙනම් 4 වැඩි කිරීම. x තනියෙන් ඉන්නා නම් බලය 1යි කියලා කිව්වා. එහෙනම් ඒකට එකක් එකතු කරනවා. එතකොට x වල 2 බෙදීම 2. ධන සීම මෙතන තියෙනවා. දැන් බලන්න. 3ට 1යි. මෙතන 3යි. 1ට 1යි මෙතන 2යි. ඊට පස්සේ උත්තරේ එනවා 3x ඝනය ඍණ 4x ධන c කියලා. මේ ආයි මොකද්ද? මේ ශ්‍රිතය අනුකරණය කරාම තමයි මෙන්න මේ අපිට අනුකරණය කරන්න තිබ්බ ශ්‍රිතය. හැබැයි අපි මේක c දන්නවද? c දන්නේ නැහැ. c හොයාගන්න තමයි මෙන්න මෙතන මෙන්න මේ හින්ට් එක දීලා තියෙන්නේ. f දෙකේදී වටිනාකම 2යි කියලා. දැන් අපි මේ හොයාගත්තේ මොකද්ද? මේ 3x ඝනය ඍණ 4x ධන c කියලා අපි ගත්තේ මොකද්ද? fx. හරිද? මේ f dash x. මෙන්න මේ f dash x අනුකරණය කරලා අපි ගත්තේ මොකද්ද? fx. හරිද? දැන් මම මෙන්න මේ අනුකරණය කරපු ශ්‍රිතය මේ උඩින් ලියා ගන්නවා. හරිද? 3x ඝනය ඍණ 4x ධන c. ඉන්නේ fx. අපිට f2 වලගේ දීලා තිබ්බනේ නේද? 2x කොහෙද? මෙතනද? රකින්න. ඍණ 2x. sorry ඒක වැරදුනා. ඍණ 2x හරි. හරිනේ අර අතන 4ට යට දෙකක් කැපුණාන් පස්සේ 2x හරි 3x ඝනය ඍණ 2x ධන c ගාව fx සමාන ශ්‍රිතයට. හරිද? අපිට මෙතනදී f2 වලගේ දීලා තිබ්බනේ. f2 සමානයි 2යි කියලා. හරිද? එහෙම ලියමු. දැන් මෙතන f2 කියලා හිතුවකින් එහෙම. fx න f2. එහෙනම් මේ x පද හැම එකටම 2 ආදේශ වෙන්න ඕනේ. 3 වැඩි කිරීම 2 3වෙනි බලය ඍණ 2 වැඩි කිරීම 2 ධන c. f2 වලගේ කීයද මෙතන? f2 වලගේ 2යි. 2x වර්ගය හරි. 2x වර්ගය. thank you එක්කපට. හරි. හරි 3x ඝනය ඍණ 2x වර්ගය ධන c. හරි. ඔක තමයි සමීකරණය. දැන් මෙන්න මේ මෙතන f2 වලගේ අපිට 2යි කියලා දීලා තියෙනවා. හරිද? එහෙනම් මෙතන 2 ආදේශ කරනවා. මේ ටික සුළු කරනවා. 2 3වෙනි බලය 8යි. 8 වරක් 3 24යි. 2 දෙවෙනි බලය 4යි. 4 වරක් 2 8යි. ධන c. 2 සමානයි 24න් 8ක් ගියාම 16 ධන c. හරිද? එතකොට අපි c වල ගේන ගන්නවනේ. c මෙතන තනි කරනවා. මේ ධන 16 මේ පැත්තට ගොඩ ඍණ 16ක් වෙනවා. ඊට ඍණ 14 තමයි c වල අගේ. දැන් අපි මුලින්ම සමීකරණය හොයාගත්තනේ. fx සමානයි 3x ඝනය ඍණ 2x වර්ගය ධන c කියලා. නේද? දැන් අපි මෙතන c වල අගේ දැනගත්ත හැටි නේද? හැබැයි දැන් අපි c වල අගේ දන්නවා. දැන් අපි මේකට මේ c වල අගේ ආදේශ කරනවා. 3x ඝනය ඍණ 2x වර්ගය මෙතන ධන නෙවෙයි මෙයාගේ ලකුණ ඍණ. ඍණ 17. ඔක තමයි උත්තරේ. අපෙන් අහලා තිබ්බේ fx කීයද කියලානේ. fx වලින් උත්තරේ එන්නේ මෙන්න මෙහෙම. 3x ඝනය ඍණ 2x වර්ගය ඍණ 17. ඔය ටික තමයි මට අද කරන්න ඕන උනේ. පළවෙනි කොටස. මම හිතනවා ඔයාලට මේ ටික ඔක්කොම තේරුණා කියලා මම කියලා දුන්න ටික. අදට ඔච්චර තමයි තියෙන්නේ. හරි. එහෙනම් පැය දෙකක් විතර හිටියානේ. අදට ওই ටික කරනවා. අපි වෙන දවසක ඊටු ටික කරමු. හරි.
welcome you all. එහෙනම් මම ඉතින් මේ පැත්තෙන් end කරනවා. හරිද? recording එක